මම අද මේ කියන සියලු දේවල් මෙතන ඉඳන් කතා කරන සියලු දේවල් මගේ පමණක් දැනුමුද්‍රෝගයෙන් කරන දෙයක් නෙවෙයි. දේශගුණික පරිහාස පිළිබඳ ලංකාවේ වැඩ කරන කට්ටිය බොහොමයක් ඉන්නවා. ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මමත් තාම ඉගෙන ගන්නවා මේ දේශගුණික පරිහාස ගැන. මොකද අපි දන්නේ හෙට වෙන්නේ මොකද්ද කියන එක හරියට. මේ අනාගතය කියන පැත්තට කතා කරන්නේ ඉතිහාසය දිහා බලලා කතා කරන එක හරිම ලේසියි. ඊයේ මෙහෙම වුණා, පෙරේද මෙහෙම වුණා. නමුත් හෙට වෙන්නේ මොකද්ද කියන කටයුත්තේ තියෙන අවිනිශ්චිතතාවය තමයි මේ දේශගුණික පරිහාස පිළිබඳ කතා කිරීමේදී පැනනගෙන ප්‍රධානතම ගැටලුව. ඒක තමයි අපි එකට යම් යම් හිතාගෙන මේ දේ සිද්ධ වෙයි කියන බලාපොරොත්තුවෙන් වැඩි සම්භාවිතාවකින් යුතුව මේ දේ සිද්ධ වෙන්න යනවා කියන විශ්වාසයෙන් යුතුව කරන කටයුත්තක් තමයි මේ. මේකෙන් ඒ ගැන හොඳට අවධානය යොමු කරන්න මම එහෙම කියන්නත් එක හේතුවක් තියෙනවා. අපි මොන තීරණ ගත්තත් දේශගුණික විපර්යාස ගැන හිතලා අනාගතය ගැන හිතලා එම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී දේශගුණික විපර්යාසය අපි බලාපොරොත්තු වන ආකාරයට උනත් නොඋනත් අපි ක්ෂේත්‍රය තුළ කරන ක්‍රියාකාරකම පරිසරයට වගේම මනුෂ්‍යයාට රටේ ආර්ථිකයට වාසිදායක තත්ත්වයක් ඇති කරන දෙයක් වෙන්න ඕනේ. නැත්නම් කරන දේ තීරණය නේද? අපි no regret කියලා කියන ඉංග්‍රීසියෙන් කියන්නේ අපි පස්ස වෙන්න යන්නේ නැහැ කිසිම අවස්ථාවක අපි මේ පාවිච්චි කරන ක්‍රියාදාම. අපි මේ ක්‍රියාත්මක වෙනදී අද ගල් වැටියක් බැලුවොත් එහෙම හෙට දේශගුණික පරිහාසයේ විශාල බලපෑමක් ඇති වෙයි කියලා හිතාගෙන හෙට එහෙම දෙයක් සිද්ධ වුණේ නැතත් අපි ගල් වැටිය දැමීම තුලින් වෙන වාසිදායක තත්ත්වය අපිට තියෙනවා. නේද? නමුත් හිතන්නකො අනර්ථයක් වුණා කියලා අපි හිතනවා හෙට යම් දෙයක් වෙයි කියලා ඒ වෙනුවෙන් යම් කිසි ක්‍රියාකාරකමක් අපි අද ගන්නවා කරගෙන ඒකෙන් අනර්ථයක් සිද්ධ වුණොත් අපි කරන ක්‍රියාවලිය කිසි තේරුමක් නැහැ. හෙට දේශගුණික පරිහාසයක් කරනවා කියලා අද හිතන්නකො අපි යම් කිසි විවර්ගයක් වගා කරා කියලා දේශගුණික පරිහාසයක බලාපොරොත්තු වන ආකාරයට සිද්ධ වෙලා නැහැ. අපි රටම උගා කර විවර්ගයෙන් අපිට ලැබෙන ආසන්න දැනට ලැබෙන ප්‍රමාණයට වඩා 75%කින් අඩු වුණොත් ඒකෙන් අපි අර කරන ක්‍රියාකාරකමෙන් 75%ක වැඩක් නැහැ. ඒකෙන් අපි හොඳ අවධානයකින් කටයුතු කරන්න අපි ගන්න අවධානමක් දේශගුණික පරිහාසය කියන්නේ අවධානමක් අභියෝගයක් අපි ඉස්සරහා තියෙන. ඒතර අභියෝගයට දැනුමකින් යුතුව තමයි මුහුණ දෙන්න ඕන. අර දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරම වගේ තමයි. හැමදේම දේශගුණික පරිහාසවල ලඟ කරන්න බැලිලා තියෙනවානේ. නේද? ඒ දේ කරන්න යන්නේ නැහැ අපි. හැමදේම දේශගුණික පරිහාසවල ලඟ කරන්න යන්නේ නැහැ අපි. හැබැයි දේශගුණික පරිහාස පිළිබඳ අතීතයේ උගත් පාඩම් තියෙනවා අපිට. ඒ උගත් පාඩම් තුලින් අනාගතේ දැකලා තියෙනවා උගත් කට්ටිය. අන්න ඒ දැනුම උපයෝග කරගෙන යම් කිසි කර්තව්‍යයකට දායක වෙන්න තමයි මේ ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ පදනම මත ඉඳගෙන අපි මේ කටයුත්ත කරගෙන යමු. හොඳයි මට මේකේ ආරම්භයේ පොඩි දෙයක් අහන්න ඕනේ. මම මේ කරන්න යන සමහර කතාවලින් මම කවදාවත් තමන්නාසලා සතු දැනුමට අභියෝග කරන්න යන්නේ නැහැ. මම බොහොම කියන්නේ මූලික අඩියක ඉඳලා පටන් ගන්නම්. මේ පටන් ගන්නේ අපි ඔක්කොම එකම තලයකට එන්න ඕනේ ඉඳලා. නේද? මේ වචන නිර්වාචනය වෙන ආකාරය නේද? දැනුමේ කොටසක් මේක. ඒතර අපි ඉතින් ඔක්කොම එකම ආකාරයකට කරගෙන ඉන්න හොඳයි. මමත් ඉගෙන ගන්න ඕන නම් මමත් ඉගෙන ගන්න ඕනේ අද. ඒලා කාට පිටලා පොඩි සාකච්ඡාවකට යන්න පෙරමුණු කිසිම තරගදී මම මේ කියන දේක අපහැදිලිතාවයක් තියෙනවා නම් කරුණාකර අත උස්සලා අහන්න මොකද්ද මේ කියන්නේ මොකද්ද මේකේ තේරුම මේ දේ නෙවි නේද ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ. ඒ ගැන බාහිරව කතා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. මොකද දේශගුණික පරිහාසක ගැන කතා කරනකොට සමහරක් උෂ්ණත්ව දත්ත ගැන කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් යකෝ මේක අපේ පැත්තේ නෑ කියලා මෙහෙම දෙයක්. නමුත් අපි තාම දේශගුණික පරිහාස ගැන කතා කරනවා. අන්න ඒ වෙනි හැඟීමක් එනවනම් කිසි බයක් නැතුව කල්පනා කරලා ඉවසන්න අපිට මට පුළුවන් මේ හුඟක් කරලා පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න ඒ හා සම්බන්ධව. හොඳයි. දේශගුණික පරිහාස ගැන කතා කරනකොට අමතක කරන්න බැරි දෙයක් තියෙනවා. මෙන්න මේ වචන දෙක. කාලගුණය සහ දේශගුණය. හැමදෙනාම රූපවාහිනිය බලනවානේ. රූපවාහිනිය කියන්නේ රාජ්‍ය රූපවාහිනිය නාලිකාවනේ. රූපවාහිනිය බලනවානේ. රූපවාහිනිය බලනවා ප්‍රවෘත්ති අනුව ගන්න නේද? ඒ ප්‍රවෘත්ති ප්‍රකාශ වල අවසාන වශයෙන් මොකද්ද කියන්නේ? කාලගුණය ගැන කියනවා. මොකද්ද ඒ කියන්නේ කාලගුණය කියන්නේ? වැහි වැස්සේ තත්ත්වය ගැන කියලා කියනවා. එදා ගැන කියනවද? හෙට ගැන කියනවද? අනිද්දා ගැන කියනවද? සුමාන කියන දෙයක් ගැන කියනවද? ඊයේ වෙච්ච දෙයක් ගැන කියනවද? මොකද්ද අද ගැන කියනවා? අද ගැන හුඟක් වෙලාවට කියන්නේ. ඒ කියන්නේ අනාවැකියක් වෙන්න බෑනේ. අනාවැකිය නෙවෙයි නේද? කාලගුණය සම්බන්ධ අනාවැකිය නෙවෙයි අද වෙච්ච දේ පැහැදිලි කරලා දෙනවා. නමුත් අහලා තියෙනවද හෙට මෙහෙම වෙයි කියලා කියනවා. කියනවා නේද? හෙට මෙහෙම වෙයි කියලා කියනවා. අනිද්දා මෙහෙම වෙයි කියලා කියනවා. ඉදිරි දින කීපයක් කියලා කියනවා. ඒක නිකන් අර අවිනිශ්චිතතාවයක් කියලා තමයි කතා කරන්නේ නේද? මොකද
ඒක තමයි කාල ගුණයක් ගැන කතා කරනකොට හැමතිස්සම කෙරෙන දේ. කාල ගුණය ගැන කතා කරනවා. අහල් දේවල් දේශ ගුණය ගැන කිව්වේ. ලංකාවේ දේශ ගුණය මෙන්න මේ වගේ වේවි. එහෙම දැන් කියෙන්නේ නෑ අතරම. විශේෂයෙන්ම කාල ගුණය පිළිබඳ අනාවැකී දෙන්නේ කවුද? කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ඒක නමටම හරියනවා. ඒ දෙන මේ ඒ ප්‍රතිඵලය මොකක් හොයනවා නේ? ප්‍රවෘත්ති අපිට ලබා දෙන කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ. මිනිස්සු එක පිළිගන්නවද කියන එක වෙනම කතාවක්. අනේ කට්ටිය බයිනවනේ කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට වහිනවා කොප්පාය. නේද? ඒක කියන්නේ හැබැයි මතක තියාගන්න පහුගිය කාල වකවානුවල බැලුවත් ඇත්තටම කාල ගුණ විද්‍යාව දෙපාර්තමේන්තුවෙන් දෙන පුරෝකතන සෑහෙන සාර්ථක වෙලා තියෙනවා. මොකද තාක්ෂණය මතින් දියුණුවක් ලැබලා තියෙනවා. හැමදේම පරිණාමය වෙනවා නේද? අතීතයේ අවුරුදු 10කට කලින් කරපු දේ නෙවෙයි ඒගොල්ලෝ දැන් කරන්නේ. අපි ආඩම්බර වෙන්න ඕනේ ඒගොල්ලෝ ගැන. කාල ගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව ගැන මෙවැනි කටයුත්තකට අවතීර්ණ වෙලා අපිට අවශ්‍ය කරන දත්තයන් සෑහෙන නිරන්තරතාවකින් යුතුව ලබා දෙනවා. 100% හරියන්නේ දෙයක් නෑ නේද කියන කිසිදයක් පුරෝකතන කියන්නේ ඒකනේ. නේද? වැඩි නිරන්තරතාවයකින් ලබා දෙන පුරෝකතනයක් වලට පත් වෙලා තියෙනවා. ඒක චුට්ටක් බලමු මොකද්ද මේ කාල ගුණය කියන්නේ? ඇයි දේශ ගුණය ගැන කතා කරන්නේ නැත්තේ? අපි දැන් දේශ ගුණ විපර්යාස නෙමෙයි කතා කරන්නේ. right? මෙන්න මේක තමයි කාල ගුණය කියලා කියන්නේ. කෙටි කාල සීමාවක් තුළ කිසියම් ස්ථානයක වායුගෝලයේ පවත්නා සාධක වන තත්වය. ඒක කියන්නේ අද මෙච්චර වැස්සා කියලා කියන ගමන්ම කියනවා හෙට වයඹ මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සුළු වැසි ඇතිවිය හැක කියලා. හෙට ඉදිරි දින කීපයකම එක හෙට වෙන්නත් පුළුවන් අනිද්ද වෙන්නත් පුළුවන් ඉතින් නවතින්නත් පුළුවන්. කියන්නේ නැහැ ඉදිරි දවස් 7 තුල මේක වෙනවා කියලා නේ උදාහරණයක් ඇටියට කියන්නේ නැහැ. ඒතර හැමතිස්සම කෙටි කාල සීමාවක් තුළ පවතින මේ අපේ වායුගෝලයේ පවතින සාධක තියෙනවා විවිධ සාධක. ඒ සාධක තමයි වර්ෂාපතනය, උෂ්ණත්වය, වායු පීඩනය, ආර්ද්‍රතාව, සුළඟ මේ හැමදේම කාල ගුණයේ අනාවැකී තුලින් දෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ජනතාවට වැදගත් වෙන කොටස් ටිකක් තියෙනවා නේද? අනිත් ඔක්කොම කියලා ඔළුව අවුල් කරන්නේ නැතුව බොහොම කෙටි සමාලෝචනයකින් තමයි කාල ගුණ වාර්තාව දෙන්නේ. සාමාන්‍ය අද්දිනේ පැවති දේවල් කියනවා හෙට හෝ උපරිම වශයෙන් අනිද්දා. දැන් මොකක්ද දේශ ගුණය කියලා කියන්නේ? මතක තියාගන්න අපි කතා කරන්නේ කාල ගුණික විපර්යාසයම නෙවෙයි. මේ වචන හැටියට ගත්තොත් කාල ගුණ විපර්යාස ගැන නෙවෙයි අපි අත්‍තරම වැඩිපුර වාද වෙන්නේ මේ වචනේ ගත්තොත් අපි ඉංග්‍රීසියෙන් කියනවා weather කියලා. දේශ ගුණයට කියනවා climate කියලා. weather and climate. අපි climate changes ගැන කතා කරනවා ඉංග්‍රීසියෙන් weather changes ගැන නෙවෙයි. මේ කාල ගුණය ගැන නෙවෙයි. මොකද්ද දේශ ගුණය කියන්නේ කියලා ගත්තොත් එහෙම මෙතනින් ඔබට කිය දෙයක් අනිවාර්යයෙන්ම. දේශ ගුණ කියලා කියන්නේ කාල ගුණයේ දීර්ඝකාලීන තත්වයේ සාමාන්‍යය. කාල ගුණයේ දීර්ඝකාලීන තත්වයේ සාමාන්‍යය. අපි විවාහයට කටවචන වගේ කියනවා දැන් කාල ගුණය කියලා කිව්වොත් එහෙම දින 7ක් මම මේ කතාව ඔක්කොම මෙතන තියලා ඔතනවලට ගන්න පුළුවන්. හොඳයි මේක දැනුමයි අධ්‍යාපනය නේද? ඒකෙන් මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් කැමති විදිහට මේක මම හොයාගත්ත දෙයක් නෙවෙයි. නේද? ඒකෙන් බය නැතුව මේක පාවිච්චි කරන්න ඕන කෙනෙක් මේක වර්තමානයේ පවතින දැනුම අනාගතේ වෙනස් වෙන්න පුළුවන් මේ දැනුම. ඒතකොට දේශගුණය කියලා කියන්නේ මෙන්න මේ දෙයක්. කෙටි කාලීනව කාල ගුණය ගැන කතා කරලා දේශගුණය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් ගෝලීය සම්මතයක් තියෙනවා අවුරුදු 30ක කාල සීමාවක් ගැන තමයි කතා කරන්නේ. අවුරුදු 30ක්. දැන් දේශගුණය කියන එක වෙනස් වෙනවද කියලා බලන්න මොකක් හරි දෙයක් එක්ක සමාන කරලා බලන්න එපා. මීට වඩා වෙනස් වෙනවද නැද්ද? ඒතකොට හැමතිස්සෙම අවුරුදු 30ක සාමාන්‍ය අගයක් එක්ක තමයි ඊළඟ අවුරුදු 30 බලන්නේ. බලනවා කලින් තිබ්බ අවුරුදු 30ට වැඩිය දැන් මේ ඊළඟ පසුවෙච්ච අවුරුදු 30 වෙනස්කමක් වෙලා තියෙනවා. ගෝලීය වශයෙන් දැනට යන්නේ අවුරුදු 30 අරන් තියෙන මේ විදිහට. 1931 සිට 1960 දක්වා. 1961 සිට 1990 දක්වා. ඊළඟට දැන් අපි තාමත් මේ අවුරුද්දේ කියන්නේ 1961 සිට 1990 දක්වා කියන අවුරුදු 30ක කාල ගුණයේ පැවති සාමාන්‍යයන්ගේ අරගෙන ඊට සාපේක්ෂව කොහොමද මේ වර්තමානයේ තියෙන උෂ්ණත්වයේ වර්ෂාපතනය වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඒතර සංඛ්‍යාන විද්‍යාත්මකව ඒකේ වෙනසක් තියෙනවා නම් අපි කියනවා දේශගුණික විපර්යාසයක් වෙලා තියෙනවා කියලා. අපි 2021 ඉඳලා ඔබ කියන්න පටන් ගනිමි 1991 සිට 2020ට සාපේක්ෂව මොකද වුනේ කියලා. මම කියන්නේ පැහැදිලි නේද? ඒතර විද්‍යාත්මකව මේ දේශගුණික විපර්යාස කියන එක ඔබතුමාලාට ඔය පණිවිඩ එන්නේ අපි හැමෝටම මේ පණිවිඩෙන්නේ මෙන්න මේ පදනම මත දැනට. ඒ වගේම ඕන පුද්ගලයාට ඕනම අවස්ථාවක අවුරුද්දක් සලකන්න පුළුවන්.
ඒක විවාදයක් නෑ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මම 1991 නම් අවුරුද්දේ ගන්න නෑ. මම 1985 නම් ගන්නවා. ඒතකොට 1985 සිට 2014 කියන්නේ වසර 30ක් වෙනවා නේද? ඒතකොට එවැනි දක්වලට යන්න පුළුවන්. නමුත් දේශගුණ විපර්යාස කියන්නේ අපේ පුංචි ගමේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක සමස්ත ගෝලීය පරිසර පද්ධතියෙන් බලපාන දෙයක්. ඒතකොට ගෝලීය වශයෙන් දැනුම් තේරුම් ඇතුළත් කරන්නා වූ දෙයකට සාපේක්ෂව හිතන එක හුඟක් හොඳයි. ඒකයි මට ඔතනට කියන්න ඕන කරන්නේ. මේක මේ ලොකුවට හිතේ ලොකු බරක් තියාගෙන හිතන්න යන්න එපා. මම මේ පැහැදිලි කිරීමක් කරලා දුන්නා. මෙන්න මේ ආකාරයට තමයි දේශගුණ විපර්යාස ගැන අපි කතා කරන්නේ. හොඳයි. හරි. මේ දේශගුණය ගැන සමානයි. මම දේශගුණය ගැන. දැන් ඔය දෙක ගැන කතා කරනකොට ලංකාවේ දේශගුණයේ පිහිටීමයි සමානයි. ලංකාවේ පිහිටීම අනුව බැලුවොත් එහෙම අපි පුදුමාකාර පිහිටීමක් තියෙන ගෝලීය වශයෙන් ගත්තොත් එහෙම නේද? දැන් මම මේක පෙන්නන්නේ පුදුමාකාර ලංකාවේ මැප් එක දැකලා නැහැ කියන එක නෙවෙයි. නමුත් තියෙන පිහිටීම් බැලුවොත් අපි මේ කතා කරන මධ්‍යම කඳුකරයේ මෙන්න මේ කොටසින්දා අපේ මේ මුළු භූමියේම තියෙන දේශගුණීය සහ කාලගුණීය පුදුමාකාර විදියට බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒකේ වෙනස් වීම වලට වෙන රටකට කරනවට මේක තනිතරා බිමක් වුණා නම් අද අපි එහෙම කතා කරන්නේ නැහැ. මධ්‍යම කඳුකරයේ අර කවුද වගේ මේ අප්‍රේල් කරලා ඇතුලේ මොන මාසෙද කියලා උත් අප්‍රේල් මාසෙනේ නේද? ඒ වගේ මධ්‍යම කඳුකරේ තියෙන මැද. ඒකනේ මැද කඳුකරේ තියෙන හින්දා ඒ තුලින් ඇති වෙලා තියෙන බලපෑම අති විශාලයි ලංකාවේ කාලගුණය හා දේශගුණය සම්බන්ධ බැලුවොත් මේක කුෂ්කර්මාන්තයකින් පැත්තක් වෙන ඕනම කටයුත්තකින් ගත්තත් එහෙම පුදුමාකාර බලපෑමක් ඇති කරලා තියෙනවා. බලන්න අපි හොඳට දන්නවනේ මේ දැන් අපි ඉන්නේ ජල කන්නේ නේද? ජල මහ කන්න දෙක සමහර පළාත්වල කිච්චර බලපාන්නේ අපි කොච්චර කිව්වත් නම් කැලෙන්ඩර් එකක් හරියට ගත්තොත් එහෙම කුෂ්කර්ම ක්ෂේත්‍රයේ හැමදෙනාගම තියෙන පිළිගැනීමට ගත්තා අපි දැන් ඉන්නේ ජල කන්නේ. ජල කන්නේ අපිට හම් වෙනවා නිර්තික මෝල් සම්සලේ. මෙතන මේ පැත්තෙන් එන්නේ ඕක ගිහිල්ලා හැප්පෙනවා මධ්‍යම කඳුකරේ නේද? හැප්පිලා වර්ෂාව ලැබිලා වියලි හුලඟ තමයි මේ පැත්තට යන්නේ. ඒතර මේ පැත්ත තෙත් වෙනකොට අනිත් පැත්ත වියලි. ඊළඟ නේද? ඊළඟ ඊසාන දිග මෝසම් මහ කන්නේ එනකොට මේ පැත්තෙන් ඇවිල්ලා ගොඩබිම් පසාරු කරගෙන ඇවිල්ලා මේ කඳු මුදුනේ වැදිලා ආපහු මේ පැත්ත තෙත් වෙනවා මේ පැත්ත වියලි. අපේ රටේ අර පුදුමාකාර පිහිටීමක් තියෙනවා කියලා කියන්නේ ඒකයි. එක ප්‍රදේශයකට පැහැදිලිව දක්නට ලැබෙන වියලි කාලයක් තියෙනකොට ඒ කාලය තුලම අනිත් ප්‍රදේශවලට පැහැදිලිවම දක්නට ලැබෙන තෙත් කාලයක් තියෙනවා. තෙත් කාලයක් තියෙනවා. ඒතකොට මේ ඉස්සරහම මිනිස්සු කියන්නේ පෙරමුණේ අපි ඔය සිමෙන්ති පොළේ හරි මොන හරි යටයක් හිටවනම් පැලවෙනවා කියන එක සමහරට ඔවැනි තත්ත්වයක් උඩ වෙන්නේ නැති. මොකද අපේ රටේ ඕනම තැනක අවශ්‍ය අවස්ථාවක මොකක් හරි දෙයක් වවාගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඒක වෙන්න ඕනේ කියන ඇත්තේ. ওই විදියට වියලි කාලේ කිනි අවරස්ස දින වෙලාවේ ඇට පැලවෙනවා කියන එක නෙවෙයි කිව්වේ. නේද? රටක් කැඩට ගත්තොත් එimhe අපිට ජීවත් වෙලා කාලයකට ඉන්න පුළුවන් කියන දේ ඇතිලා තියෙනවා. දැන් මේ කොරෝනා තත්ත්වය ගත්තොත් එimhe මොනතරම් රටවල් අඬා වැළපෙනවා Tamanට අවශ්‍ය කරන ආහාර භවෝග නැහැ කියලා. අපිට එහෙම දැන් සිද්ධ වෙන්නේ අපි ආහාර බෙදා හැරීමේ දුර්වලතාවය නැතිබේ. ආහාර ටික ඇතිපදන් තියෙනවා මේක ගුවියගේ අපේ මේසෙට අපේ කැම්පින් ආට එන්න වෙච්ච පරක් වීමක් තිබුණා හරියි. නේද? ඒදී ඇති වුණා මිසක් ආහාරයෙන් ගත්තොත් එහෙම අපේ රට සෑහෙන උදලත්වෙ හිටියා. ගොවි මහත්මයාට පින් සිද්ධ වෙන්නේ හැම දෙනාගේම සහයෝගයෙන් යුතුව ඒ කටයුත්ත කරපු ඉන්නා. ඉතින් මතක තියාගන්න මෙන්න මේක ටිකක් ඔළුවේ තියාගෙන අපි කතා කරමු. ඊළඟට මම කතා කරන්න යන දේ ගැන. අපි දැන් කාලගුණය කතා කරා, දේශගුණය ගැන කතා කරා, මධ්‍යම කඳුකර පද්ධතිය ඔබතුමන්ලා ඔක්කොම ඇවිල්ලා ඉන්න මධ්‍යම කඳුකරය ගැන කතා කරා පොඩ්ඩක්. ඒක තුලින් ඇතිවලා තියෙන බලපෑම මොකක්ද කියලා කතා කරා. අපිට අමුතෙන් අටවාටියක ඇතුළු කියන්න ඕනේ අපේ ගංගා ද්‍රෝණි කොච්චරක් තියෙනවද ලංකාවේ? ගංගා ද්‍රෝණි කොච්චරක් තියෙනවද? 103ක් තියෙනවා. නේද? ඔය මහවැලි කැලණි කළු වලවි කියලා පටන් ගන්නවා වගේම ගංගා ද්‍රෝණි 103ක් තියෙනවා. මධ්‍යම මේ සෙන්ට්‍රල් හයිලන්ඩ් එකේ මධ්‍යම කඳුකර පද්ධතිය තුලින් ආරම්භ වෙලා රටේ 90%ක ප්‍රදේශයක් පුරා පැතිරෙමින් යන ගංගා ද්‍රෝණි 103ක් තියෙනවා. ඒකෙන් අපි පැවැත්ම තියෙන ඇත්තටම නේද? අපි යාපනයේ ගත්තොත් එහෙම යාපනයේ අර්ධද්වීපයේ අරුණාම දිවයිනේ බොහොමයක් පළාත්වලට මේ ගංගා ද්‍රෝණි වල තියෙන බලපෑම ඇති වෙලා තියෙනවා. කුෂිකාර්මාන්තයේ ශාස්ත්‍රීයත්වයේ ඇත්තටම ඒකයි. ඒකෙන් තමයි ඇති වෙලා තියෙන්නේ. යාපනයේ ගත්තොත් එහෙම නෑනේ මේ එළමාර්ග ගංගා යන්නේ යාපනයේ අර්ධද්වීපයේ නේද? ඒ කොටස අරුණාම අනිත් කොටස ශාස්ත්‍රීය වෙලා තියෙන ඕනකට වඩා ඇත්තටම කිව්වොත් එහෙම මෙන්න මේ මධ්‍යම කඳුකරයට පිසින්දු වෙන තමයි. හොඳයි. දැන් ඕක තමයි කාලගුණය දේශගුණය අපේ රට මොකද වෙලා තියෙන යලමහ කියලා කන්න දෙකකට බෙදලා තියෙනවා. ඊට අමතරව අතරමැදි කන්න දෙකක් තියෙනවා අපිට. කන්න හතරයි අතර කිව්වොත් වර්ෂාපතන රට හතරක් තියෙනවා ලංකාවේ. පළවන අන්තර් මෝසම
නිර්තදිග මෝසම, දෙවන අන්තර් මෝසම සහ ඊසානදිග මෝසම කියලා කැලෙන්ඩරේ මාස හැටියට ගත්තොත් මතක තියාගන්න මේක මේ හිතුවමන අපිට බෙදපු එකක් නෙවෙයි. පළවෙනි අන්තර් මෝසම එන්නේ මාර්තුයි අප්‍රේල්. ඊළඟට නිර්තදිග මෝසම් සුළඟ මැයි සිට සැප්තැම්බර් දක්වා. මාර්තු අප්‍රේල් මැයි සිට සැප්තැම්බර්. ඔක තියෙන සමහර කටේ සැප්තැම්බර් 15 කියනවා 10 කියනවා පොඩ්ඩක් ඒක අමතක කරමු ගණන් හදන්න ලේසියට නේද? මැයි සිට සැප්තැම්බර්. ඒතර බලන්න යලකන්නේ කියලා කියන්නේ පළවෙනි අන්තර් මෝසමයි නිර්තදිග මෝසමයි දෙක එක්කව කරාම එන කාලය. යලකන්නේ කියලා කියන්නේ පළවෙනි අන්තර් මෝසමයි නිර්තදිග මෝසමයි දෙක එක්කව කරලා එන කාලය. පළවෙනි අන්තර් මෝසම පටන් ගන්නේ මාර්තු වල. ඒතර මාර්තු සිට සැප්තැම්බර් දක්වා හෝ අගෝස්තු මාසයේ අන්තිම දක්වා සුළු වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒකට තමයි අපි යලකන්නේ කියන එක. ඊළඟට පටන් ගන්නවා දෙවන අන්තර් මෝසම. දෙවන අන්තර් මෝසම එන්නේ ඔක්තෝබර් නොවැම්බර් කාලය. සාමාන්‍ය ඔක්තෝබර් මාසයේ නොවැම්බර් මාසයේ. සහ ඊට පස්සේ පටන් ගන්නවා ඊසානදිග මෝසම. ඒක පටන් ගන්නවා දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසයේ දක්වා. පෙබරවාරි මාසය කියන්නේ විලි කාලයන් අපි ඔක්කොම දන්නවන්නේ නේද? නමුත් අර මෝසමේ අවසාන භාගය තමයි ඒකෙන් සනිටුහන් කරන ලබන්නේ. ඒතර මහා කන්නේ කියලා කියන්නේ ඔක්තෝබර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා. දැන් බලන්න මාස 12ක් හැදිලා නේ තියෙන්නේ. මාස 12ක් හැදිලා තියෙනවා. ආයි යලකන්නේ පටන් ගන්නවා මාර්තු වලින්. මේ කැලෙන්ඩරේ හරි විදියට හැදිලා තියෙන්නේ. අපි ජනවාරි මාසයෙන් පටන් ගත්තට අපේ කැලෙන්ඩරේ හරියාකාරව හැදිලා තියෙනවා. කෙලිම මේ ඔය මෝසම් අතර යතුරුත් එමි යලමහ කන්න දෙකත් එක ඇතුළු වෙනවා. හොඳයි. ඒක තමයි පොඩ්ඩක් පැත්තකින් දෙමු. බලන්න දැන් කාලගුණය ගැන කිව්වනේ දේශගුණය ගැන කිව්වනේ. කියන්න මට මොකද්ද දේශගුණය විපර්යාසයක් කියන්නේ? කාලගුණය කියනව විපර්යාසය. ඔව්. ඒ විපර්යාස කාලගුණය කියන වචනේ පාවිච්චි නොකර මම කියන්නේ කාලගුණය කියන්නේ කෙටි කාලීනෝ කියලා හැමතිස්සෙම නේද? දේශගුණය කියන්නේ දීර්ඝ කාලයක් සිද්ධ වෙන දෙයක්. හොඳයි. ඒතර අපි පොඩ්ඩක් බලුවොත් මෙන්න මේ ආකාරයට ඍජුව හෝ වක්‍රව සිදුවන මානව ක්‍රියාකාරකම් මගින් වායුගෝලයේ සංයුති ඇති කරන වෙනස්කම් හේතුවෙන් දේශගුණයේ ඇති වෙන වෙනස් වීම. ඕක තමයි දේශගුණ විපර්යාසයක් කියලා කියන්නේ. මිනිස් ක්‍රියාකාරකම් තමයි මුලින් ඇති වෙන්නේ. දේශගුණය වෙනස් වෙනවා. වෙනස් වෙමින් ආව අපි දන්න කියන කාලයක ඉඳන්. නමුත් අපි අද මේ කතා කරන දේශගුණ විපර්යාස කියන්නේ මේ අප විසින්ම නිර්මාණය කරන ලද දෙයක් පිළිබඳව. අපි අපේ මුතුන් මිත්තු විසින්ම නිර්මාණය කරපු දෙයක් ගැන තමයි අපි දේශගුණ විපර්යාස කියලා කතා කරන්නේ. ඒක අමතක කරන්න එපා. අපි විසින් කරන්නා වූ යම්කිසි ක්‍රියාකාරකමක් හේතුවෙන් තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒක දේශගුණය වෙනස්. ඒක මේ ස්ථායි තත්ත්වයේ තියෙන්නේ නෑ නේද? ගතිකයි හැමතිස්සෙම දේශගුණය කියන්නේ. දීර්ඝ කාලෙක ගත්තත් කාලගුණය හැටියට කෙටි කාලෙක ගත්තත් ඒක වෙනස්. නමුත් මේ දේශගුණ විපර්යාස කියලා කතා කරන්නේ මෙන්න මෙවන් දෙයක් ගැන. අප විසින්ම කරපු දෙයක්. අපිම දැන් උත්තර හොයන්න පෙළඹෙනවා. අපි විසින්ම කරපු දෙයට ඔබයි මමයි නොවෙන්න පුළුවන්. නමුත් අප විසින්ම මනුෂ්‍ය සංගතයේ විසින්ම සිදු කරන දේකින් අනන්ත කාලෙදී සිද්ධ වෙලා පවතින අතීතේ තවදුරටත් අනන්ත කාලේ දේවල් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන අනාගතේ එහෙනම් කොහොමද මේ වෙනුවෙන් අපි හැසිරෙන්නේ? කොහොමද ඒකට අනුගත වෙන්නේ? අනුමුරු වෙන්නේ කොහොමද? තවත් ආකාරයෙන් වලට උත්සාහ කරන්න පුළුවන්ද මේ දේශගුණ විපර්යාස සිදුවන වේගය අඩු කරගන්න? අන්න එවැනි කාරණා ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මම අර දෙවෙනි කොටස ගැන කතා කරන්න යන්නේ. මම ඔබතුමාට විස්තර කරන්න ඇයි කියලා. දැන් කාලගුණය ගැන කතා කරා, දේශගුණය ගැන කතා කරා, දේශගුණ විපර්යාස ගැන කතා කරාම ඊට පස්සේ මේකට ගැට ගැහිලා එන වචන කීපයක් තියෙනවා. ඒ වචන කීපයකින් එකක් තමයි මම අද මෙතන දාලා තියෙන්නේ. හරිතාගාර වායුන් කියලා. අහලා තියෙනව නේද මේ වචන? ඕන තරම්. හරිතාගාර වායුන් කියලා අහලා තියෙනවා. කියන්න බලන්න මට හරිතාගාර වායුන් කීපෙන්? හරිතාගාර වායුන් කීපෙන්? කියන්නේ කවුරුහරි? කාබන් ඩයොක්සයිඩ්. බොහොම හොඳයි. කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රධාන හරිතාගාර වායුවක්. අයි ඒකට හරිතාගාර වායුවක් කියලා කියන්නේ? අයි ඒකට හරිතාගාර වායුවක් කියන්නේ? ඒක පරිසරයට මුදා හැරීම හේතුවෙන් වායුගෝලයේ තියෙන සංවේදී වැඩි වීම හේතුවෙන් හරිතාගාර ආචරණය ගැන අපි අහලා තියෙනව නේද විද්‍යාත්මකව. අන්නේ පද්ධතිය තුළ සිදුවන වෙනස්කම් හේතුවෙන් පරිසරයේ තියෙන උෂ්ණත්වය වැඩි වීමකට භාජනය වෙනවා. ඒක තමයි හරිතාගාර වායුවක් කියලා කියන්නේ. දැන් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ඒක අංගාරික අම්ල කියලා කියන්නේ අපි නේද? කාබන් ඩයොක්සයිඩ් කියන එක වෙන මොනක්ද කියන්නේ? වෙන මොනක්ද කියනවා? CFC ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් කියන CFC කියන්නේ මිනිසා විසින්ම නිර්මාණය කරපු දෙයක්. කාබන් ඩයොක්සයිඩ් කියන එක
මිනිසා මගින් පමණක් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි පරිසර පද්ධතිය තුළ තියෙන ස්වභාවික නේද? අපි ඒක තවදුරටත් පරිසරයට විමෝචනය කිරීමේ ක්‍රියාවලියකට දායක වෙලා තියෙන විතරයි. වැඩි වෙලා කරනද මම කියන්න මතක තියාගන්න ඕනේ වායුගෝලයේදී බොහොමයක් රසායනික ද්‍රව්‍ය හරිතාගාර වායුව ලෙස ක්‍රියා කරනවා. වායුගෝලයේ වැඩිම තියෙන මොකද? මොන වායුවද? නයිට්‍රජන් වායුව. මට මේ ළඟදී සිලොන් ඔක්සිජන් සමාගමේ කෙනෙක් කියනවා මේ අදිසිල මහත්මයා දහන් හිටියා අපි ඔය ගිහින් ගහනවා නේද නයිට්‍රජන් කියලා මේ ටයර් වලට. නයිට්‍රජන් කියලා ගහන්නේ නයිට්‍රජන් ගහන 100% නයිට්‍රජන් වෙන්න එපා නේද? අපි නිකන් වායුව ගෙවුවොත් 170 නයිට්‍රජන්. නිකන් ඉලියදී උලන් ගෙවුවොත් එහෙම 170 නයිට්‍රජන්. අතර ඉතිරි 122 නැහැ. අර ගහන නයිට්‍රජන් වායුව කියලා ගහන එකේ නයිට්‍රජන් වායුව පාවිච්චි කරන තැන් තියෙනවා ගුවන් යානාවලට. ඒකට වෙනම විශේෂිත සප්ලයි එකක් කරනවා සිලොන් ඔක්සිජන් සමාගම මගින් ඔක්සිජන් කියලා ඒගොල්ලෝ නයිට්‍රජන් කරනවා නේ. ඒක මොකද දැන් නම කිව්වට කොහොමරි මම නිකන් මට මතක් වෙච්ච දෙයක් ඉඳලා කිව්වේ හොඳයි 170ක් තියෙනවා මේ වායුව මේ නයිට්‍රජන් කියන හරිතාගාර වායුව නෙවෙයි නයිට්‍රජන් අඩංගු වෙනත් වායු සංයුතිය තියෙනවා ඒක හරිතාගාර වායුව වඩපත් වෙන්න පුළුවන්. සමහර හරිතාගාර වායු ස්වභාවික දකින්න පුළුවන් ජල වාෂ්ප carbon dioxide, methane, nitrous oxide. ඒවා සාමාන්‍ය ස්වභාවිකව පවතින දේවල්. ඊට අමතරව සමානක් මිනිස් ක්‍රියා කරන හේතුන් පමණක් උදාහරණ ඔබතුමා කිව්වා වගේ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වැනි දේවල්. නේද? අපි දැන් අර ඉස්සර කතා කරනකොට අපි ශීතකරණ වෙනස් කරා නේද? ගෙවල් වල තියෙන මොකක් කටේ පාන ශීතකරණ තියන්න තමයි. මාකට් එකේ තියෙන ශීතකරණ තත්ත්වය වෙනස් වුණා. ඒ අදාළ හරිතාගාර වායුන් වැඩිපුර විමෝචනයෙන් පවතින තාක්ෂණයේ තියෙනවා වෙනස් කරලි වෙල හරිතාගාර විමෝචනයේ අවමන ආකාරයේ ශීතකරණ තමයි අද මාකට් එකේ තියෙන්නේ. ගෝලීය වශයෙන් ගත්තා ලංකාවේකට අනුගත කරලා ඊටාම ලස්සනට ඒ කටයුතු කරගෙන ගියා. මේ දේශගුණික පරිසර මූල දෙනාවේ මෙතන මම වෙන්න එක දෙයක් කියන්න ඕනේ. ජල වාෂ්ප ජල වාෂ්ප කියන්නේ හරිතාගාර වායුවක් වුණාට ජල වාෂ්ප සාමාන්‍යයෙන් ගණන් ගන්නේ නැහැ දේශගුණික විපර්යාස වලට දායක වෙන වායුවක් හැටියට. ජල වාෂ්ප කියන්නේ හරිතාගාර වායුවක් හැටියට. එයි අපි දැන් තව දෙයක් හිතන්නකොට අපි හුස්ම ගන්නකොට උඩට ගන්නේ අපි කියනවානේ ඔක්සිජන් අපිට අවශ්‍යයි පිටට දාන්නේ. බඩ යන වන්න ඒතර ආස්වාස ප්‍රාස්වාස කිරීම තුළින් දේශගුණික විපර්යාස වලට අපි දායක වෙනවද නැද්ද? ඒතර හුස්ම ගන්න නැතුව ඉන්න එක තමයි හොඳම. එහෙම නේද? ඊටාම අවම ප්‍රමාණයේ දායකත්වයක් වෙනවා. ඊටාම අවම ප්‍රමාණය. මුතු ජල වාෂ්ප ගත්තොත් ජල වාෂ්ප පිට වෙනවා නේද? ශාකී උත්සේදනය ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ශාක උත්සේදනය කරනවා. ඒතකොට ජල වාෂ්ප පිට වෙනවා. නැවත ජල වාෂ්ප කිසිම ආකාරයකට කියන්නේ හරිතාගාර වායුවක් වුණාට වූ පමණින් දේශගුණික විපර්යාස වලට දායක වෙනවා කියලා. ඇයි? ජල චක්‍රයක් කියලා හරියනවා. ජල චක්‍රයනේ. ඒක තැනකින් වැඩි වෙනකොට අනිත් තැන යන ඒක චක්‍රීකරණය සිද්ධ වෙන්නේ. මේ චක්‍රීකරණ ක්‍රියාවලිය තුළ සමස්තය නියතයක් වෙනවා. චක්‍රීකරණ ක්‍රියාවලිය තුළ සමස්තය නියතක් වෙනවා. මම කිය දේශගුණික විපර්යාස කියන්නේ මේ මහනුවරට හොයවා ඔබතුමාලාගේ ජීවත් වෙන ගම් ප්‍රදේශවල බලපාන දෙයක් නෙවෙයි. දේශගුණික විපර්යාස කියලා කතා කරන්නේ මුළු ගෝලීය පද්ධතිය ගැන හිතලා. ඒකෝට ජල වාෂ්ප හැටියට ගත්තොත් එහෙම සමස්තයක් හැටියට ගත්තොත් එහෙම මේක නියතයක් හැටියට පවතින මොකද ඒක චක්‍රය. චක්‍රීකරණය වෙන දෙයක්. ඒ හින්දා අපි ජලය ගණන් ගන්න යන්නේ නැහැ. මේ වෙන කටයුතු වලදී හරිතාගාර වායුවක් වූ පමණින් දේශගුණික විපර්යාස වලට දායක වෙනවා කියලා. අපි ඒක තාම කියන්නේ නැහැ. මොකද අර හේතුව හින්දා. නැතු මේ ජලය බේරලා පැත්තකට කරගන්න එහෙම නෙවෙයි. හොඳයි. නමුත් ජල වාෂ්ප වල තියෙන තත්ත්වය ඒක හින්දා. ඊළඟට මම අහන්න තියෙන ප්‍රශ්න. මම කව දේශගුණය කියන්නේ වෙනස් වෙන සුළු දෙයක්. කාලගුණයක් එහෙම. වෙනස් වෙන සුළු දෙයක්. හරිතාගාර ආචරණය ගන්නවද කියලා ඔබතුමාලා හැමදේනම වගේ ඔළුව ඉහළ පහළ කරා ඔව් කියන හැඟීමෙන් යුතුව. පිළිගන්න හැමදේනම ආරම්භය ඇති පමණයි. හරිතාගාර ආචරණය තුලින් සිදුවන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. මම කලින් කිව්වා දේශගුණික විපර්යාස කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රධාන වශයෙන් සිදුවන්නා වූ දෙයක් කියලා. හරිතාගාර ආචරණය තිබෙන්නේ නැත්නම් මෙන්න මේ වගේ ලෝකයක් තමයි. හරිතාගාර ආචරණයට පින් සිදුවන්න තමයි අපි අද ජීවත් වෙන්නේ. හරිතාගාර ආචරණය නොමැති නම් ගණන් හදලා තියෙනවා මේ මිහිතලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 18යි.
ඒ කියන්නේ ෆැරඩ්නයිට් වලින් ගත්තොත් බිඳුවයි. සෙල්සියස් අංශක ඍණ 18යි. ඒතර ඍණ 18ක ජීවියක් ඇති වෙන්න බෑනේ. නේද? ඒතර හරිතාගාර ආචරණය කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. ඒක තේරුම් ගන්න අපි ඔක්කොමලා. හරිතාගාර ආචරණයේ ස්වභාවික ක්‍රියාවලිය. ස්වභාවිකව සිද්ධ වෙන දෙයට අපේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තවත් දේවල් එක්කව කරලා මේ උෂ්ණත්වය සාමාන්‍ය වශයෙන් වැඩි වීමෙන් ආපු දේ ඉතා වැඩි වේගයකින් සිද්ධ වෙන සලස්වල තමයි අපි මේ දේශගුණික විපර්යාස වෙනවා කියලා කෑගහන්නේ. මම කියන්නේ පැහැදිලිවම තමයි. ඒතර මතක තියාගන්න ඕන දෙයක් තමයි හරිතාගාර ආචරණය කියලා කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. ඒක ස්වභාවිකව සිද්ධ වෙනවා. ඒකට පිළිසිදුවන්නට මිහිතලයේ උෂ්ණත්වය ජීවයේ පැවැත්මට ආධාර වන අයුරින් සැකසීලා තියෙනවා. ඒ ඉතා වැදගත් කාරණේ. නමුත් ඒක හැමදාම සුළු වශයෙන් වැඩි වීම පැවතුණා. රාජකාරී ඉඳලා ගත්තොත් ඒ වැඩි වීම පැවතුණා. නමුත් මේ මානව ක්‍රියාකාරකම් හින්දා අපි ගිහින් තියෙනවානේ මේ ඉන්ඩස්ට්‍රි එකට නේද? කර්මාන්ත ලෝකයකට කියන්නේ ඒක වෙලාවක ඉඳලා ඒ කර්මාන්ත ලෝකයේ තුල මිනිසාගේ හැසිරීම හේතුවෙන් පරිසරයට මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වෙලා අර සාමාන්‍ය මිල නොවන මට්ටමේ වැඩිවීම පවතිච්ච මේ ගෝලීය උෂ්ණත්වයේ ඉතා වැඩි වේගයකින් වැඩි වෙන්න පටන් ගත්තා. දැන් ඔන්න අපිට බලපෑම ඇති වෙච්ච වෙලාව. හරිතාගාර වායු නොතිබ්බනම් හරිතාගාර ආචරණය නොතිබ්බනම් මෙන්න තත්ත්වය. නමුත් හරිතාගාර ආචරණයට පිළිසිඳවන්න අපි අද මේ ලෝකේ බිහි වෙලා ජීවත් වෙනවා. නමුත් අපිම කෑ ගන්නවා අපි විසින් කරපු දේවල් ඉන්න හරිතාගාර ආචරණයේ බලපෑම වැඩි වෙලා කියලා. ඔන්න උතන තමයි අපි ඉන්නේ. කාලයක් තිස්සේ ඇවිල්ලා අපිට පිළිසිඳවන්නට ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා. මම මේ ඔයගලන්ට පෙන්වන කතාව විශ්වවිද්‍යාලයේ ළමයින්ට මම දේශගුණික විපර්යාස උගන්වනකොට පෙන්වන කතාවමයි. ඒ ග්ලේසියර් ගැන ඔයගොල්ලෝ අහලා තියෙන අයිස් කඳු ගැන නේද? අලස්කාවේ තියෙන අයිස් කඳකට ගියා ඡායාරූප ශිල්පියෙක් 1917 යම් දිනයක යම් වේලාවක ගිහිල්ලා උගත්ත ඡායාරූපය. මේ තියෙන්නේ ඡායාරූපය. අලස්කාවේ 1917 ග්ලේසියර් ගාවට ගිහිල්ලා ගත්ත ඡායාරූපය. 2005 වසරේ සමහර කට්ටිය කියන ඔහුගේ පුතා කියලා අපි පැත්තක දාමුගේ ඥාතිත්වයේ තවත් ඡායාරූප ශිල්පියෙක් ගියා මෙතනට. අදාළ අවුරුදු 2005 වරුද්දේ අර කලින් ඡායාරූප ශිල්පියා ගිය දිනේ වෙලාව නම් හරියට ෂුවර් ගන්න නැහැ. ගිය දිනේ ගිහිල්ලා ගත්ත ඡායාරූපය මෙන්න මේ ඡායාරූපය. මම හිතනවා මීට වඩා හොඳ උදාහරණයක් නැහැ කියලා පෙන්වන්න ගෝලීය උණුසුම අපි හිතුවටත් වඩා වේගකින් වැඩි වීම පවතිනවා කියලා. මේක සුදුසු නැහැ මිනිස් වාසයට. ඇත්ත. මිනිස් වාසයක් නොතිබිච්ච තත්ත්වයක් තමයි අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒක ස්වභාවික සංසිද්ධියකින් වෙන්නත් ඉඩ තිබ්බා. අවුරුදු ගණනාවක් කියලා ශතවර්ෂ ගණනාවක් කියලා. නමුත් අපි ඊටාම සුළු වසර ගානක දශක ප්‍රමාණයක අපේම ක්‍රියාකාරකම් හේතුවෙන් අපි මේ පරිසර පද්ධතිය ස්වභාවිකව හැරියා මෙන්න මේ තත්ත්වයට. ඒ තවත් ගෝලීය උණුසුම අජිත් සිල්ලා මහත්තයා කිව්වා වගේ ගෝලීය උණුසුම වෙනවද නැද්ද කියලා තර්ක විතර්ක කර ඉන්න වෙලාවක් නෙවෙයි. ඒක දෙමින් පවතිනවා. අපි හිතුවටත් වඩා වේගයකින් දේශගුණික විපර්යාස වලට බලපෑම් ඇති වෙලා තියෙනවා. ඒ තුලින්. එතකොට අපේ තියෙන වැඩිවීමට දායක වෙන ප්‍රමාණය හැකිතරම් දුරට අඩු කරන්න උත්සාහ කරන්න ඕනේ. තිරසාර සංවර්ධනයට බලපෑමක් ඇති නොවන අය. ඒත් සංවර්ධනය කියන කියන්නේ මිනිස්සුන්ගේ ජීවත් වෙන්න ඉන්නීටින් අඳින්න පරිදින ක්‍රමයක් නැතුව වෙනවනේ. නේද? ආපහු කවුරුහරි හිතනවා නම් අපි නිර්වස්ත්‍රව ඉන්න ඕන කියලා ආපස්සට ගිහිල්ලා ඒක වඩා හොඳයි කියන එක වෙනම කතාවක්. මම ඊළඟදී බොහොම ලස්සන කාටුන් එකක් දැක්කා. ඒකේ කාටුන් එකේ කියලා තියෙන්නේ මේකයි. සමායනෝනේ කාන්තාවක් උදාහරණයකට ගත්තා. ටැක්සියකට නගිනවා කාන්තාවක් නිර්වතී. ටැක්සියකට නගිනවා කාන්තාවක් නිර්වතී. අයිලා වාඩි වෙනවා. ටැක්සියේ ඩ්‍රයිවර් කාන්තාව දිහා උඩින් ඉඳන් යටට හොඳට බලනවා. කාන්තාවට යකා නගිනවා. කාන්තාව අහනවා මොකද මන් දිහා බලන්නේ කියලා. ඒ ඩ්‍රයිවර් කියනවා නෑ මම බැලුවේ මේ ගමන අවසන් වුණාට පස්සේ සල්ලි ගෙවන පර්ස් එක තියෙන්නේ කොතනද කියලා. මිනිස්සු හිතන පතන විදිහට තේරුණා නේද? මිනිස්සු හිතන පතන විදිහ. නේ? ඉතින් ඒ තත්ත්වයට අපි යන්න ඕනේ නෑ ආපස්සට. නේද? අපි ඉදිරියට යන ගමන ඉදිරියට යන්න ඕනේ. හැබැයි යන ගමන පරිසරයට අවම හානියක් සිද්ධ වෙන්න යමු ඉස්සරහට. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. අපේ ඉදිරි පරම්පරාවට දායක වෙනා විතර මේ දේ වළක්ව ගන්න නම් අනාගතේ හැමදේම හැම තැනදීම මේ දේ සිද්ධ වීම වළක්වා ගන්න ඕන අපිට තියෙන්නේ සංවර්ධනය නවත්තන එක නෙවෙයි.
සංවර්ධනයේ නිසියාකාරව මනාකරමනාකාරීත්වයෙන් යුතුව ඉස්සරහට ගෙනියන එක. අපි ඒකට පුළුවන් තරම් උනන්දුවෙන් උත්සුක වෙමු අද ඉඳලා මේ දක්වා. මම දැන් පෙන්නන්නම් මේ මිහිතලේ උණුසුම් වීම කියන එක කොයි ආකාරයකටද වෙලා තියෙන්නේ. ඔබතුමාලා මේක දැකලා තියෙනවා. පොඩ්ඩක් ආවම වීඩියෝ බලන්න. මේ තියෙන 1850 තමයි සාමාන්‍යයෙන් දල වශයෙන් ගන්නෙ මිනිසා කාර්මීකරණයට යොමු වෙච්ච වසරය කියලා. 1850. 1850 ඉඳලා 2018 වෙනකන් ගත්තොත් එහෙම පොළොව තලයේ උෂ්ණත්වය, බතු පිට උෂ්ණත්වය, සාගර උෂ්ණත්වය කොයි ආකාරයකටද වෙනස් වෙලා තියෙන්නේ කියන එකයි මේකෙන් පෙන්නන්නේ. සාමාන්‍යයෙන් මගේ කීප දෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා දැන් මම හැමදාම කියන උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. ඇත්තටම 1850 ගෝලීය උෂ්ණත්වය කීයද? 1850 ගෝලීය උෂ්ණත්වයේ සමස්තකශ නුවරලීය උෂ්ණත්වය කොළඹවත් නෙවෙයි. ගෝලීය සමස්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 13කට ආසන්න තත්ත්වයක තමයි තිබෙන්නේ. 13කට ආසන්න තත්ත්වයක. එතන ඉඳලා වෙන වැඩිවීමක් ගැන තමයි අපි කතා කරන්නේ. 13 ඉඳලා මේ වැඩි වීමෙන් ගිහින් තියෙනවා තාම දෙකට අපි දෙකක්වත් වැඩි වෙලා නැහැ. දෙකක්වත් වැඩි වෙලා නැහැ. නමුත් අපේ තර්කය මොකද්ද මේ වෙලාව? අපේ උත්සාහය මොකද්ද? පැරිස් සම්මුතියේ 2015 දෙසැම්බර් මාසේ 12 වෙනිදා මේ ලෝකේ ඉන්න රටවල් දෙකක් කරනවාම හැමදෙනාම වගේ තමන්ගේ සහභාගීතාව පළ කළා. 2016 අප්‍රේල් මාසේ 21 වෙනිදා ඒක අත්සන් කරලා ලංකාවත් එක්ක අත්සන් කරලා අපි සම්මුතියකට ඇවිල්ලා තියෙනවා 1850 තිබ්බ තත්ත්වයට සාපේක්ෂව මේ ශතවර්ෂය අවසාන වෙනකොට උෂ්ණත්වයේ වැඩිවීම සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 2කට වඩා අඩු විය යුතුයි කියලා. ඕක අඩු කරගන්න තමයි මේ දඟලන්නේ. ඒ කියන්නේ මේ අංශක දෙකේ වැඩිවීමෙන් මොනතරම් බලපෑමක් තියෙනවද කියලා හිතනවා නේද? අංශක දෙකයි මේ වැඩි කරන්න යන්නේ. ඒ අංශක දෙක වැඩි වෙන්නේ නොදී තියාගන්න උත්සාහ කරනවා. ඊට අමතරව දිවිනු වෙමින් පවතින ලෝකයේ රටවල් වල තියෙන අධික බලපෑම හින්දා පැරිස් සම්මුතියට තව කොටසක් එක්කව කරන්න කැමති වෙනවා දිවිනු වෙච්ච රටවල්. ඒගොල්ලෝ ගියේ සෙල්සියස් අංශක 2කට අඩුවෙන් තියාගමු කියලා. නමුත් අර දිවිනු වෙමින් රටවල් වල තියෙන බලපෑම හේතුව හින්දා සෙල්සියස් අංශක 1.5ට අඩුවෙන් මේ වැඩිවීම තියාගන්නවා කියන එක පිළිබඳව පුළුවන් තරම් උපරිම උත්සාහයක් ගන්නවා කියලා ඒ පැරිස් සම්මුතිය සඳහන් වෙලා තියෙනවා. तर මතක තියාගන්න මේ සුළු වෙනස් වීමක් ගැන කතා කරන්නේ. මේ සුළු වෙනස් වීම අති විශාල බලපෑමක් ඇති කරනවා අපිට වගේම අනිත් ගහකොළ අනිත් සතාසී බවට මේ මිහිතලේ ජීවත් වෙන පිළිබඳ හුඟක් කතා වලට කියාවේ ජෛව විද්‍යාවේදී කතා කරන මෙන්න මේක තමයි මම පෙන්නන්න කරන්න ඕන කරුනේ. බලන්න වේගයේ වැඩිවීමේ වේගය නේද? වැඩිවීමේ වේගය. මේක සාමාන්‍යයෙන් වැඩි වුණා නම් අර සාමාන්‍ය ක්‍රියාවට ඔන්න ඔය හරියට තියෙන්නේ. අර මම කිය සාමාන්‍යයෙන් මේක වැඩි වෙනවා කියලා උෂ්ණත්වය නේද? ඒතර මේ හරියට තියෙන්නේ. නමුත් අපේ ක්‍රියාකාරකම් හින්දා පුළුවන් තරම් උපරිමාකාරයෙන් උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. මේ ලෝකේ මිනිස්යා මේ පොළොව තලයේ බිහි වෙච්ච දවසේ ඉඳලා තිබිච්ච උෂ්ණත්වය වැඩිම අවුරුදු 10 ගත්තොත් තියෙනවා. මේ තිරාය අවුරුදු 10. ඒ 10න් 9ක් 21 වෙනි ශතවර්ෂයේ උදා වුණාට පස්සේ 1998 තමයි 98 තමයි මේ මීට වඩා වැඩි උෂ්ණත්වයක් තියලා තියෙන අතර මාතෘ 2019 කියලා කියන්නේ මිනිසා මේ පොළොව තලය තුල බිහි වෙච්ච දා ඉඳලා දෙවනියට උෂ්ණත්වය වැඩි වෙච්ච අවුරුද්ද. උෂ්ණත්වයේ වැඩි වීම අනුව පෙළ ගැස්සුවොත් ඒව 2016 තමයි මේ මනුෂ්‍ය සංගතයේ බිඳුනට පස්සේ තිබ්බ වැඩිම වාර්ෂික උෂ්ණත්වය තිබ්බේ. ගිය අවුරුද්ද දෙවනි ස්ථානයටපත් වුණා. දිගින් දිගට මේක වැඩි වෙගෙන ඇවිල්ලා. මෙන්න මේකයි ඇති වෙනව තත්ත්වය. උෂ්ණත්වයේ වැඩි වීම වෙනවා අපිට හිතා ගන්න බැරි තරම් වේගයකින් සෙල්සියස් අංශක 2කින් අර 1850 තිබු උෂ්ණත්වයට සාපේක්ෂව උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ මේක නියතයක් වගේ. ඊට එහාට ආවි මේ ආකාරයට අපි කටයුතු කරගෙන ගියොත් අපි දැන් තමුන්නාන්සලත් එක්ක මේක වෙලා කතා කරන්නේ මේ තත්ත්වය මගහරවා ගන්න හෝ වේවා ඒ තත්ත්වයට අනුකූල වෙලා අපි අපේ ජීවිතය ගෙවා ගන්න කොහොමද කියන එක කතා කරන්නේ. නෝක තමයි මූලික කතාව. දැන් හිතන්න එපා අපි මේක මේ කතා කරන්නේ කියලා. අපි තමයි මේ ඉස්සරහම මේ ලෝකෙ බිහි වෙච්ච පරපුර දේශගුණ විපර්යාස ගැන කතා කරන්නේ. අපේ මුතුන් මිත්තෝ දේශගුණික විපර්යාස කියන වචන නොදන්න පුළුවන්. නමුත් දේශගුණය වෙනස් වෙනවා කියලා නම් හොඳට තේරුම් ගන්න තිබ්බා. අපේ වැව්වාශ්‍රිත ජනපද වීමයි වැව්වාශ්‍රිතව රාජ්‍ය කිරීමයි රජවරුන් පෙළඹුණේ වැව් කර්මාන්තයේ ලංකාවේ දියුණු වුණේ එවකට හිටි රජවරු ඒවා උන්ගේ පුරෝහිතයෝ නිවැරදි උපදෙස් රජවරුන්ට දීපු හින්දා. මෙන්න මේ විදිහට කරොත් රටේ කුෂ්කර්මාන්තයේ දියුණු වේවි. මෙන්න මේ විදිහට කටයුතු කරගෙන ගියොත් ආහාර හිමිකතාවකින් තොරව මානවයා සුඛිත මృత කරන විදිහට ජීවත් කරගන්න පුළුවන් වෙයි කියලා. මෙතන ඉන්න හුඟක් දෙනා බුද්ධාගමේ කියලා මම හිතනවා. අන්තිමට පිරිත් කියලා අන්තිමට කියන්නේ මොකද්ද?
දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතුච එදිච්චෝ බෞද්ධ ලෝකෝච රාජා බෞද්ධ ධම්මිකෝ. මොකක්ද ඒකින් කියන්නේ? කලට වැසි වසීවා කෙත්වතු සාර වේවා. ඔක කියන්නේ නේද? කලට වැසි වැස්සොත් කෙත්වතු සාර වේවි, ජනයා සුඛිත මිත්‍ර වේවි. එතකොට රජාට දැහැමින් රට පාලනය කරන්න පුළුවන්. දැන් ඔක කියන බුදුහාමුදුරන් කාලේ නම් කියලා තියෙනවනේ. නේද? නේද? සත්ත සූර්යෝත්පාදන සූත්‍රය කියන කාලේ බුදුහාමුදුර කියලා තිබ්බා ඒ කාලේ මේ විදියට පරිසරයට සලකන්නේ නැතුව ගියොත් සූර්යයා 7ක් පායන කාලයක් එනවා. සූර්යයා 7ක් පායන. බුදුහාමුදුර ලෝක විනාශය කියන එක අර්ථයක් වෙන 7 සූර්යයා පායනකොට පරිසරයට ආදරයෙන් අල්මකින් කටයුතු කරගෙන ගියේ නැත්තම් සප්ත සූර්යෝත්ගමන සූත්‍රය සමාජ වල වචන අර්ථන සප්ත සූර්යෝත්ගමන සූත්‍රය කියලා තියෙන ඔන්න ඔය දේ. මේ සියලු දේ අනාදිමත් කාලයක තිස්ස ඇවිල්ලා තියෙන අපි ගණන් ගන්න. අපි කියන පයිසකට ගණන් ගන්න නැහැ කියන අන්නේ ගණන් ගන්න නැතුව ආපු ගමනක ප්‍රතිඵලය ගැන තමයි අපි අද කතා කරන්නේ මෙන්න මෙවැනි තත්ත්වයකට. අපි රජවරු හැබැයි අපිට වඩා මොලේ කල්පනා කරලා අද අපිට සාර්ථකව ජීවත් වෙන්න පුළුවන් වැව් පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. මොකද අරමුණුනේ වැඩියෙන් වැසි ජලයේ වැඩෙන කාලවල තියෙන වැඩි වැසි ජලයේ ගබඩා කරලා වැසි අඩුවෙන් ලැබෙන කාලයට ගොවිතැනට වගේම සතාසීපා වගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නට මේ කටයුතු අපි සිදු කරමු කියන්නේ. ඒකෙන් තමයි වැව් පද්ධතිය ආවේ ලංකාවේ. වැව් පද්ධතිය නිර්මාණය කර රජවරු එවැනි ඉතා වැදගත් සංකල්පයක් පොළවේ තියාගෙන මෙතෙක් තමයි තියෙන්නේ. මේක තමයි දේශගුණ විපර්යාස ගැන කතා කරනකොට අනුග්‍රහ වීමටයි අපේ රටෙන් ගන්න පුළුවන් නම්බර් 1 උපදේශය සහ ආදර්ශය. නම්බර් 1 උපදේශය සහ ආදර්ශය. වෙන කිසි දෙයක් නෙවෙයි. මේ කියන්නේ හිතුවනම් අපිට මීට අපි තාම මේකේ අපි කියන්නේ මේකේ ලක්ෂරි එක මේ කරපු දේවල් රජවරු කරපු දේවල් වල තියෙන වාසිදායක තත්ත්වය අදත් භුක්ති විඳිනවනේ. අදත් භුක්ති විඳින දෙන්නේ කියලා. නේද? අලුත් වැව් තාක්ෂණ ආව තමයි. ඒ වැව් තාක්ෂණ තුලින් වාරිමාර්ගම දිනුනවා තමයි. නමුත් මේ රජවරුන්ට පිසිද්ද තමයි ආදි කාලේ හිටපු පුරාතන රජවරු අපි අද මෙවැනි තත්ත්වයකටපත් වෙලා මේ කටයුත්ත කරගෙන අපිට මහඟ උපකාරයක් වෙලා තියෙන හැමදෙනාම. හොඳයි. දැන් මේ කතාව මම ගොඩක් කියවන්නේ. මේ ගොඩ සංක්ෂිප්තවම එක කතාවකින් උතුමලාට පෙන්නන්න යනවා. ලංකාවේ දේශගුණික විපර්යාස හැටියට පෞද්ගලික කාලය තුළ සිද්ධ වෙලා තියෙන්නේ මොනවද? මේ හැමදේම ආශ්‍රය. 1850 ඉඳන් ගණන් ගමුකෝ. නමුත් වර්ෂ ගැන කියන්නේ නැතුව අපේ රටේ දේශගුණික විපර්යාස සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. අපේ අවට උෂ්ණත්වය හිමින් ඒ අකණ්ඩව වැඩි වෙලා තියෙනවා. මේ ශ්‍රී ලංකා දීපේ ගත්තොත් එහෙම අපේ අවට උෂ්ණත්වයේ හිමින් ඒ අකණ්ඩව වැඩිලා. මොකද අකණ්ඩව වැඩි තියෙන ප්‍රමාණය වර්ෂයකට සෙල්සියස් අංශක 0.1 සිට 0.3. බොහොම අඩුවෙන් වගේ පේන්නේ නේද? නමුත් මතක තියාගන්න මේ ගණන් හදලා තියෙන 1960 ඉඳලා. අද 1960 ඉඳලා අවුරුදු 60ක් ගිහිල්ලානේ. ඒතර මේක 60න් වැඩි වෙනවා. මේ වර්ෂයකින් ගිහින් තියෙන්නේ කොච්චර වැඩි වෙලාද 1960ට සාපේක්ෂව කියලා බැලුවොත් මේක 60න් වැඩි කරලා බලන්න ඕනේ අද කොතනද අපි ඉන්නේ කියලා. මේ 1960 ඉඳන් බලන්න. නියම්සා ජලගල් වැඩි වී තියෙනවා. ඇත්තටනේ අහන්න තරමක් අහන්න නෙවෙයි අපි. මේගේ මෙච්චර භවෝග විනාශ වුණා. ජලගල් මෙච්චර භවෝග විනාශ වුණා විතරනේ මෙච්චර මනුෂ්‍ය ජීවිතයක් නැති වුණා. සතාසීපාව නැති වුණා. ඔක තමයි අහලා තියෙන්නේ. අධික වර්ෂාපත නායම් ඔබතුමාලා ඇති පදන් අහලා තිබෙනවා. අත්දැකලත් ඇති. වැඩි වෙලා තියෙන මිසක් අඩු වෙලා නැහැ. ටෝනේඩෝ තත්ත්වයේ සුළං කියනවා අපි 2000ට කලින් අහලවත් තිබෙන්නේ නැහැ. ඒව ඡායාරූප දැක්කේ අන්තර්ජාලයෙන් විතරයි. නමුත් අද මේ කාලය තුළ අපේ රටේ ඇතිවෙනා වූ තත්ත්වයන් පිළිබඳව අපිට දකින්නට පුළුවන් අධික දැඩි සුළං තත්ත්වයන් හේතුවෙන් ඇති වෙන වෙනස් වීම. තීව්‍ර විදුලි කැටීම් වැඩි වෙලා තියෙනවා. වියලි දින ගන්න වැඩි වෙලා තියෙනවා. උණුසුම් දින ගන්න වැඩි වෙලා තියෙනවා. ඇත්තටම දැන් ගෙදර ගත්තොත් මම ගෙදර ඇතුලේ දංගොල්ලේ 1996 අපි ෆෑන් දැම්මේ නැහැ ගෙදරට. අර ෆෑන් දාන උඩ සීලින් ෆෑන් දාන කොක්ක දාන්න බෑ නේද? දැන් අපිට වෙලා තියෙනවා ටේබල් ෆෑන් උයි පෙඩස්ට්‍රියල් ෆෑන් එක අරන් ගෙන ගෙදරට. අවුරුදු කීයකට පස්සේද මේ 1996 බාසුනේ කිව්වා මේක නම් වැඩක් වෙන්නේ නැහැ මහත්තයා දාලා මේකට ඕන වෙන්නේ නැහැ කියලා. ඊදවස්ලා සීතරයි සයන රැට අපිත් නිකන් කියලා. මේ අවුරුදු 24කට පස්සේ අපි පෙඩස්ට්‍රියල් ෆෑන් උස්සගෙන යනවා ගෙදරට. නේද? උණුසුම් දින ගන්න වැඩි වෙලා අපිට ගෝලී උෂ්ණත්වය වැඩි වුණා කියලා තේරෙන්නේ රැට දවල්ට නෙවෙයි. රැට දේශගුණ විපර්යාස වලින් එක දෙයක් අඩු වෙලා තියෙනවා. මෙන්න මේක. සිසිල් රාත්‍රී දින ගන්න අඩු වෙලා තියෙනවා අපරාධ කියන්නේ.
ඒකනේ ෆෑන් දාන්නත් වෙලා තියෙන්නේ. ඒකනේ ජනේල් දොරවල් අරගෙන නිදා ගන්න වෙලා තියෙන්නේ. ඒකනේ හුලඟක් හොයාගෙන යන්න වෙලා තියෙන අපි කට්ටිය නේද? තාම සුව පහසු විදිහට බුදියන පළාත් ජීවත් වෙන පළාත් ලංකාවේ තියෙන මම නැහැ කියන්නේ නැහැ. නමුත් විතර බලන්න අවුරුදු 20ක 30කට කලින් මොකද්ද මේ ඇතිලා තියෙන තත්ත්වය? අපි නෙවෙයිද මේ තත්ත්වය උදා කරලා දීලා තියෙන්නේ. මෙන්න මේක තමයි මට ලංකාවේ දේශගුණ ව්‍යාපාරයාස බොහොම කෙටියෙන් ගත්තොත් එහෙම කියන්න තියෙන්නේ. දැන් මේ අතීතේ අනාගතේ මොකක්ද අපිට තියෙන්නේ? මේ සම්බන්ධව ලංකාවේ විද්‍යාඥයෝයි ආසියාකරයේ විද්‍යාඥයෝ එක වෙලා පරීක්ෂණයක් කළා. මේ පරීක්ෂණයේ තියෙන ප්‍රතිඵල වැඩි දියුණු කරලා third national communication එක තුන්වෙනි අපේ මේ UNFCCC එකට ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ රාම්ගත සමුදයට දේශගුණ ව්‍යාපාරය සම්බන්ධව අපේ රටින් නැවතත් රිපෝට් එක වාර්තාව ලබා දෙන්න තියෙනවා. ඒ තුන්වෙනි වාර්තාව ගැන සැලකනකොට ඒ තුන්වෙනි වාර්තාවේ මීටර හොඳ අතරම කතාවන් දකින්න ලැබෙනවා. මම ඒක නෑ නැතුව 2010 පුණ්‍යවර්ධන මහත්තයා ඇතුළු සමිතලා කළ පරීක්ෂණ කිව්ව දේ තමයි 2010 මේක කරේ. එතකොට ඒගොල්ලෝ බලුවා 2020 මොකක් වේද? 2050 මොකක් වේද? 2080 මොකක් වේද කියලා. වර්ෂාපතනේ ගත්තොත් එහෙම මේකනේ අපේ තෙත් කලාපේ නේ. මේකනේ අපේ තෙත් කලාපේ. මේ තෙත් කලාපය එන්න තෙත් වෙනවා. තෙත් කලාපයේ තෙත් බව එන්න වැඩි වෙගෙන යනවා. මෙන්න ප්‍රධාන දේ. සමහර කට්ටිය හිතුවා මේක හොඳයි. තෙත් වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ තෙත් කලාපයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ජලය වැඩිකම. තෙත් කලාපයේ ජලය වැඩි. ජලය වැඩි වීම අන්තිම දරුණුයි ජලය අඩු වීමට වඩා. කුෂ්කර්මාන්තය කරන්න කියොත් එහෙම. මනුස්ස ජීවිතවල සත්ත්ව ජීවිතවල තත්ත්වය ඒකයි. ඒතර තෙත් කලාපය එන්න තෙත් වෙගෙන යනවා. ඒතර ඊට පස්සේ ඒගොල්ලෝ බැලුවා මොකක්ද වෙන්නේ මේ උෂ්ණත්වයට කියලා. මේ වියලි කලාපයේ උෂ්ණත්වය එන්න වැඩි වීගෙන යනවා. දැන් ආයිම කලින් කතාවට යනවා. තෙත් කලාපයේ තෙත් වෙනවා කියලා කියන්නේ වියලි කලාපයේ වියලි බව වැඩි වෙනවා කියන එකනේ. අනිත් පැත්තට ගත්තොත් එහෙම තෙත් කලාපයේ තෙත් වෙගෙන යනකොට වියලි කලාපයේ වියලි බව වැඩි වෙනවා. හිතන්න අනිත් පැත්ත සිදු වෙනවා කියලා තෙත් කලාපයේ පොඩ්ඩක් වියලි වෙලා වියලි කලාපයේ පොඩ්ඩක් තෙත් වුණොත් එහෙම ඒක තමයි කුෂ්කර්මාන්තයට වෙන්න පුළුවන් හොඳම දේ. කුෂ්කර්මාන්තයට වෙන්න පුළුවන් හොඳම දේ තමයි තෙත් කලාපයේ ටිකක් වියලි වෙන එකයි වියලි කලාපයේ ටිකක් තෙත් වෙන එකයි. නමුත් අද වෙලා තියෙන්නේ අර වෙන්න ඕන උඩරිමේ තවත් උඩරිමේකට ළඟා වෙලා තියෙනවා. තවත් එහාට ගිහිල්ලා. ඒක තමයි හොඳ නැතිව තත්ත්වේ අපි බලාපොරොත්තු වෙන ඉදිරි අවුරුදු 50 විතර කාලය පුරා ගත්තොත් මෙන්න මේකට තමයි අපි සූදානම් වෙන්නේ. නමුත් මේකට සූදානම් වීමේදී පරිස්සමෙන් සූදානම් වෙන්න ඕනේ. කියලා කියන්න බෑ 100% මේ කියන දේ සිද්ධ වෙනවා කියලා. මේ දේ සිද්ධ වුනේ නැත්නම් අනවශ්‍ය බියකින් අනියත බියකින් මේකට කඩාගෙන පැනලා වැඩ කරන්න පටන් ගත්තොත් අපි තවත් අමාරු වෙන්නේ විතරයි වෙන්නේ. අපි දැනුම් තේරුම් තියාගෙන මේ විද්‍යාව මොකද්ද කියලා හඳුනාගෙන ඊට පස්සේ තාක්ෂණික උපකරණ වලට යනවා. මේකනේ මානව ක්‍රියාකාරකම් ගැන කතා කරන්නේ නේද? මිනිසා විසින් කරන දේවල් ඉඳන් අද අපේ රටේ ඇතිලා තියෙන තත්ත්වය මේ පුංචි ශ්‍රී ලංකාවේ ගෝලීය තත්ත්වයේ පොඩකට පැත්තකින් තියමුකෝ අපිට වෙලා තියෙන්නේ අපිට ජලගැල්ම වල වගේම මෙවැනි නියම් තත්ත්වවල බලපෑම් ඇතිලා තියෙන අපිට මේවා කැලෑ විනාශ කළා පාලු කළා අද ජලයේ කවුන ස්ථාන නැති කරලා ගිහිල්ලා අපිට සතා සීපාවට වගේ මිනිස්යාට තොතර බොන්න තියෙන ස්ථාන නැති වෙලා ගිහිල්ලා අපිට ඒ වගේ මෙතනින් එහාට ජීවිතේ සුළු වැස්සක් අපිට දකින්න තියෙන මෙවැනි තත්ත්වයන් ලංකාව පුරාට නේද ශනික වූ ජල ගැලීම් ඇති වෙන පටන් ගන්න දීර්ඝකාලීන තිබෙනා වූ ජල ගැලීම් තියෙනවා ඊට අමතරව ගිහිල්ලා ප්‍රශ්න තියෙන්නේ හුඟක් වෙලාට ඉතිහාස දිහා හරලා බලන්න ජල ගැලීමකින් පස්සේ ඇවිල්ලා තියෙන්නේ දීර්ඝ නියගයක් ජල ගැලීමෙන් පස්සේ දීර්ඝ නියගයක් අන්ත දෙකක් අන්තගාමී තත්ත්වයන් දෙකක් ඇති වෙලා තියෙනවා ඒතර කොහොමද මේ ආකාරයට අපේ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ මෙවැනි තත්ත්වයන් වලදී මොකක්ද අපිට තියෙන විකල්ප ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මේ දවස් දෙක පුරාට මේ සංවිධායක මණ්ඩලය ඔබතුමාලා මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. මේ හැමදේම බලන්න ඕනේ දේශගුණ විපර්යාසයේ වෙනගමම දේශගුණේ මම අර කිව්වනේ උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයේ සෙමින් ඒ වගේම අඛණ්ඩව ඉහළනවා කියලා ජනගහනයත් ඒ වගේ තමයි. ලංකාවේ ජනගහනය අපරාධ කියන්න බෑ. හොඳටම නරකට වැඩි වෙන්නේ 100ට එකක් හෝ ඊට අඩු ප්‍රමාණයකින්. පෞද්ගලික කාල පුරවට ගත්තම වාර්ෂික ජනගහන වර්ධන වේගය ඒ ආකාරයට සිද්ධ වෙලා තියෙනවා 100ට එකක් කියලා ගමුකෝ නේද අපේ ජනගහන තමයි මතක තියාගන්න ගෝලීය ජනගහන දත්ත සමුදාය ගත්තොත් එහෙම 2036 පස්සේ ජනගහනය අඩු වෙන එකම ආසියාතික රට එක දත්ත දර්ශක පාවිච්චි කරලා බලුවාම 2036 පස්සේ ජනගහනය අඩු වෙන පටන් ගන්න එකම රට ශ්‍රී ලංකාව
ඒක ඉතින් ඉදිරියට ආයෙ වෙනස් වෙන්නේ මොකද? දර්ශක කියනවා වැඩි දියුණු කරගෙන එනවනේ. ඒ දැන්ට තියෙන තත්ත්වය. ඒ දැන්ට තියෙන තත්ත්වය පොඩ්ඩක් අමතක කළා. අපි බලමු මෙවැනි ආකාරයෙන් බලාපොරොත්තු වෙනවා ලෝකේ 2050 ගමු අපි 2100 යන්න ඕනේ නැහැ. අඩු ගානේ මේ කාලේ වල ජීවත් වෙලා හිටිය කියලා හිතුව මෙතනින් ඉන්න භාගයක්වත් බිලියන 9.8කට අවශ්‍ය කරන ආහාර අපිට නිපදව ගන්නට ඕනේ. මේ තියෙන දේශගුණික විපර්යාසයන් යටතේ. මේ ඇතුළේ තවත් ප්‍රධාන තත්ත්වයක් අපි ඔක්කොම දැනගන්න ඕනේ. ආහාර සැපයීම සඳහා බිලියන 7කට ආහාර දෙන්න ඕන කියන්නේ ආහාර සම්බන්ධ ගැටලු බිලියන 7ක්. මොකද මේ හැම එක්කෙනාගේම අවශ්‍යතාවය වෙනස්. එවනේ එක එක්කෙනාගේ අපි බුදුමාට කන්න ඕන දෙන්නේ අනිත් එක්කෙනාට කන්න ඕනේ. අපි හැම එක්කෙනාටම අවශ්‍යතාවය වෙනස්. මෙන්න මේ අවශ්‍යතාවය නිපදවා ගන්න තියෙන ප්‍රශ්න තමයි අපිට ආහාර බුදින්නන් වැඩි වුවත් ආහාර නිෂ්පාදනය කරන්න අඩු වෙලා. හුඟක් කට්ටිය මේකෙන් ඈත් වෙලා ගිහලා. හුඟක් කට්ටිය මේ වැඩේට බහින්න යන්නේ නැහැ. හේතුව වෙලා තියෙන දේශගුණය අපි හිතුවතර වැඩි වේගකින් වැඩි වෙනවා. සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කළා අපේ ගොවි මහත්තුරුන් තාමත් තුඟක් දෙනා කරනවා. ඉතින් කාලගුණය පිළිබඳ අර්ථයකින් කරනවානේ. නේද? අපි දන්නවා සංවහන වැසි තියෙන කාලෙට උකුස්ස පියාපත් සලන්නේ නැතුව උඩට යනවා නම් අපිට බයනතුරු කියන්න පුළුවන් මා වැස්සක් එන්න නැහැ කියලා. මොකද සංවහන කියලා කියන්නේ උණුසුම් වාතයේ ඉහළට ගිහිල්ලා ඉහළදී ගණී භවණය වෙලා වැස්සක් හැටියට කඩාගෙන යනවා. ඒතර උණුසුම් වාතය ඉහළට යනවා කියන්නේ උකුස්ස පියාපත් සලන්නේ නැතුව පියාපත් විදාගෙන අහසේ ඉහළට යනවනම් අන්න මිනිස්සු තේරුම් ගත්ත දෙයක් තමයි සංවහන වැසි එන්න ළඟයි. සංවහන වැසි තමයි කිසිම තාක්ෂණ ක්‍රමයකින් නිවැරදිව හෝ යම් පමණක නිවැරදිතාවයකින් පුරෝගතනය කරන්න අමාරුවදී සංවහන වැසි. නමුත් පරිසරයේ පෙන්වලා දීලා තියෙන මාර්ගයක්. අපේ කරන්නෝ අපදනුත් මිනිස්සු කරනවා ඒ වගේ දේවල් වලින් තේරුම් ගන්න තිබ්බ අද වෙන්නේ නැහැ හෙට වෙන්නේ නැහැ මේ දේ කියලා. නමුත් අද ගත්තොත් එහෙම උඟක් දෙනාගෙන් ඇහුවොත් අපිට කියන කතාව තමයි දැන් මේ පාරම්පරික දැනුමිනුත් වැඩක් නැති වෙන තත්ත්වයටපත් වෙගෙන එනවා කියලා. මොකද දේශගුණය අපිට පුරුදු විදිහට වගේනේ හිතුවටත් වඩා වේගයෙන් වෙනස් වෙනගෙන යන හින්දා. අපිට තවත් නොවේ ක්‍රියාකාරකම් වලට යොමු වෙනවා මෙතනින් එහාට කොයි ආකාරයකද මේ දේ කරන්න කියලා. මම කෘෂිකාර්ම උදාහරණයක් ගන්නම්. දේශීය විපාරණ අපිට කරලා තියෙන දේ පෙන්නන්න. රමුටන් හැදෙනවානේ මේ ගම්පහ පැත්තේ මල්වානේ පැත්තේ රමුටන් හැදෙනවානේ. රමුටන් හැදෙන කාට රමුටන් මල් පිපෙන්නේ මේ පෙබරවාරි මාස තමයි පුෂ්ප අංකුර කියන මල් එන්න පටන් ගන්න. පෙබරවාරි මාසය කියන්නේ ලංකාව ගත්තොත් එහෙම වියලිම මාසයක්. පෙබරවාරි මාස කියන්නේ වියලි මාසයක්. මේ බස්නායක පළාතේ ගත්තත් වියලි කලාපේ ගත්තත් තෙත් කලාපේ ගත්තත් වියලි මාසයක්. ඔය වියලි මාසයේ පිහිටෙන් තමයි රමුටන් වල මල් ඇවිල්ලා ඊට පස්සේ ජූලි අගෝස්තු විතර වෙනකොට මේ කාලේ වෙනකොට රමුටන් කන්න පුළුවන් වෙන අපිට අඩු මිලකට. හැබැයි පෙබරවාරි මාසයේ වැස්සොත් රමුටන් කාලාමාරයි. ඒ කාලේ තමයි රමුටන් ගෙඩිය රුපියල් 10ට අඩුවෙන් එන්න තියෙන සමහර කාලවල. නේද? මොකද රමුටන් පොඩ්ඩයි. අර පුෂ්ප අංකුර ටික ඇවිල්ලා හේදිලා ගිහින්. රැහැලා. අන්න දේශගුණික විපාරාස අපිට කරන්න පුළුවන් වෙලේ. ඒ පහතරට වෙනට යන්නේ. පොඩ්ඩක් යන්න තවන්නාසලා ඉන්න පළාතට. නුවරඑළිය වගේ මධ්‍යම කඳුකරේ ගත්තොත් එහෙම මධ්‍යම කඳුකරේ සාමාන්‍යයෙන් සිසිල්. අනිත් රටවලට අනිත් පැතිවලට සාපේක්ෂව. දිවා උෂ්ණත්වය ගත්තත් රාත්‍රී උෂ්ණත්වය ගත්තත් සිසිල්. අපි දැනගෙන තියෙන දේ තමයි මේ දක්වා මධ්‍යම කඳුකරේ දිවා උෂ්ණත්වය වැඩි වීම පවතිනවා. රාත්‍රී උෂ්ණත්වයත් වැඩි වීම පවතිනවා. දිවා උෂ්ණත්වය වැඩි වෙනවා රාත්‍රී උෂ්ණත්වයත් වැඩි වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ රාත්‍රී උෂ්ණත්වයේ වැඩි වීමේ වේගය දහවල් උෂ්ණත්වයේ වැඩි වීමේ වේගයට වඩා වැඩි. රාත්‍රී උෂ්ණත්වයේ වැඩි වෙන වේගය දහවල් උෂ්ණත්වයේ වැඩි වෙන වේගයට වඩා වැඩි. මේකෙන් විශාලතම බලපෑම වෙන්නේ අලභෝගවලට. විශාලතම බලපෑම වෙන්නේ අලභෝගවලට. අර්ථාපල් වගේ අලභෝගයක අල හැදෙන්න වර්ධනය වෙන්නේ. අලේ හැදෙන්න දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස අවම වශයෙන් සෙල්සියස් අංශක 8ක් වෙනවා. අවම වශයෙන් සෙල්සියස් අංශක 8ක් වෙනවා. ඒ 8 උන් නැත්තම් අල හැදෙන්නේ නැහැ. ඒ දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස අංශක 8 හෝ ඊට වැඩියෙන් තිබ්බේ නැත්තම් අල වර්ධනය වෙන්නේ නැහැ. මේක දැනට තියෙන්නේ නුවරඑළිය වැලිමඩ සහ යාපනයේ කියන පරිසර පද්ධතිය වල පමණ අපි දන්නේ. දැන් කිල්ලුච්චේ කට්ටිය හොයාගෙන යනවා පුළුවන්ද කියලා අර්ථාපල් වවන්න කොච්චර හොඳ පරිසර පද්ධතියක් තිබෙන්නේ ගහ උඩට වැටෙනවා අල වහින්නේ අර උෂ්ණත්ව වෙනස නැත්තම්. මෙන්න අපිට තියෙන තවත් එක බහංකාර තර්ජනයක් අනාගතේ. අර්ථාපල් රට හොඳයි කියලා මම කියන්නේ නැහැ. ඒක අර්ථාපල් කියන ආර්ථික භෝගයක්. ඒක නැහැ කියන්න බෑනේ. අර්ථාපල් ගොවියන්ට කොච්චර ආදායමක් කියලා තේරෙන අර්ථාපල් ගාව කියලා කියන්නේ. ඒතර දේශගුණ විපර්යාසයෙන් මේ උෂ්ණත්ව වෙන සිද්ධ වුණොත් ඒව නොමිලේම අල බහිලා නැති.
ඕක තමයි සිද්ධ වෙන්නේ යන දේ. ඉතින් අපි දැන්ටම සූදානම් වෙන්න ඕනේ කොයි ආකාරයකද මේකට මුහුණ දෙන්නේ කියන්නේ. දැන් අපි කතා කරේ ගස්නේ. මෙහෙම සත්තු දැකලා තියෙනව නේද? හතියක්. මේ දිවෙලිට දාගෙන කට අරගෙන මේක තමයි උෂ්ණත්වයේ වැඩි වීමත් එක්ක සත්තුන්ට වෙන්නේ. සත්තුන් හරපොන්න වෙන්නේ. මෙහෙම හරක් පිටරටින් නෙවෙයි කොයි ලෝකෙ මේක මෙහෙට ගෙනල්ලා මෙවැනි පරිසර පදයේ තිබුත් එම අර හරකගෙන් ලැබෙන්න ඕන අස්වෙන් ලැබෙන්නේ නැහැ නේ මෙහෙවිලා. දැන් අපි මම දන්නේ ඔබතුමාට කිරිහරක් හම්බුණාද කියලා මේ කියන අපුල් මෑතකදී කිරිහරක් අරන් වෙලා බෙදලා දීලා තිබ්බනේ විහිළි කලාපයට. මේ නිවත් මේ සාමාන්‍ය සෞම්‍ය කලාපයකට හැදෙන කිරිහරක් ගෙනලා මේ ෆ්‍රීෂියන් වර්ගයෙන් අරන් ගෙනලා බෙදා හැරලා තිබ්බා හුඟක් තැන්වල. නමුත් උෂ්ණත්වයේ අධික ස්ථාන වලට මේ සතාට අවශ්‍ය කරන ජලයයි අවශ්‍ය කරන පෝෂණය නැත්නම් ළමෙක් බලා ගන්න වගේ බලා ගන්න නැත්නම් මේ සතාගෙන් කොහොමද ලීටර් 10ක් 15ක් ගන්න ලීටර් 20ක් ගන්න කතා කරන්නේ සමහර කට්ටිය ලීටර් 36 40 ගැන කතා කරනවා කන්න දෙන්නේ නැතුව වතුර දෙන්නේ නැතුව සතාට අවශ්‍ය කරන පරිසර පද්ධතිය දෙන්නේ නැතුව අද මේක AC ඔෆ් කරලා ගියොත් මොකද වෙන්නේ අපිට මේ AC ඔෆ් කරොත් වෙන වැඩේ තමයි වෙන්නේ සතාට AC ඔෆ් කරලා මේක කරලා AC එකෙන්දි සතා නේද? ඒතර එවැනි තත්ත්වයක් තියෙන පරිසර පද්ධතිය ගැන කතා කරනකොට දේශීය පරිසර ගැන කතා කරනකොට මේ අවධානයයි අවබෝධයයි ඉතාම වැදගත් වෙනවා. සත්තු වෙයි මේ විදිහට කරන්නේ. සත්තු වෙයි අනුවර්තන වෙලා අනුරු වෙලා තමන්ට මේ හේවන තියෙන තැනට උඩ පුරන ඉලිටලා ෂොක් එක. නේද? සතාටත් දැනෙන හින්දා ඒ උෂ්ණත්වයේ දැනෙන හින්දා. අයි සත්තු රැයට දඩයක් කරන්නේ මොකක් සත්තු? දහවල පුළුවන් තරම් ශක්තිය ආරක්ෂා කරගෙන ඉඳලා රැයට දඩයක් කරන්නේ මොකක් සත්තු වෙතරම නේද? ඒ කරන්නේ ඒක දේශගුණික පරාසක් ඉඳනේ සතාට දේශගුණිය හොඳට දැනෙන හින්දා. දේශගුණිය වෙනස් වීම ටික. ඒක හින්දා තමයි සතුරුත් අනුවර්තනය වෙලා තියෙන අනුගත වෙලා තියෙන මෙන්න මේ කටයුත්ත කරන්නේ. මම තව පොඩි උදාහරණයක් දෙන්නම්. එතන ඉහට මගේ අවසාන කතාව කරලා ලඟ වෙන්න පුළුවන් මේ මට මේ කාරණා තුන කිව්වට පස්සේ. අපි හැමදේම බොහොම සැහැල්ලුවෙන් ගන්න පුළුවන් වෙච්ච જાතියක්. මේ ශ්‍රී ලාංකීය ජාතිය. දැන් ශ්‍රී ලාංකීය කියලා ඉන්නේ උපන්න සාතිකෙ මෙතනින් යට නේද? අපි එහෙම හිතමු. ඒතර ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට වෙන්නේ ඒකයි. අපි සැහැල්ලුවෙන් අරගෙන තියෙනවා. නමුත් අපිට අර බොම්බට එන්න වගේ වැටිච්ච දේවල් කීපයක් සිද්ධ වෙලා තියෙන පහුගිය කාලේ. කොච්චර හොඳට සම්පූර්ණයෙන් හිටියා. 2016 අවුරුද්දේ මේ මාසේ දින 3ක් පුරාවට දිනකට මිලිමීටර් 300කට වර්ෂාපතන ලැබෙන්න ගත්ත මේ අවුරුද්ද. මේ අවුරුද්ද විශේෂයි. මේ අවුරුද්ද තරම් වියලි අවුරුද්දක් මේ ශ්‍රී ලංකාවට තිබිලා නැහැ 1973න් පස්සේ. 1973 මේක විවිධ කාලයෙන් පස්සේ ගත්තොත් එහෙම 2016 තමයි වියලිම අවුරුද්ද. වියලිම අවුරුද්ද ලංකාවේ තිබිච්ච. ඒ වියලිම අවුරුද්දේ දවස් 3ක් මේ මාසේ වෙසක් එකට කිට්ටු වෙලා වැස්ස දවසකට මිලිමීටර් 300 බැගින් වූ වර්ෂාපතය. මතකද මහවැල්ලේ සාමසාරකන්ද නායකයා? මහවැල්ලේ සාමසාරකන්ද නායකයා. මිනිස්සු 93 දෙනෙක් මැරුණා එතන ඉඳලා. තව 3 දෙනෙක් වෙනත් තැන් වෙනවා. ඒක තමයි මේ 96 උනේ. ජීවිත 96ක් විනාශ වෙලා ගියේ. හානිය ගණන් හදලා තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 570ක් කියලා. ඔන්න ඕක තමයි ඇතුල්ච්ච තත්ත්වය. අපි හිතුව හරි එකපාරයි මේ මාසේ 2016 කිසි අවුලක් නැහැ. අපි බලන් හිටියා මොකද්ද 2017 වෙන්නේ කියලා. 2017 මේ මාසේ මතකද තොරන් කඩන්නට මතකද දන්සය තියාගන්න බැරුණා. වෙසක් බලන්න යන්න බැරුණා. හරියට වෙසක් දවසේ මේ ඊට කලින් අවුරුද්දේ වැස්සේ මිලිමීටර් 300 දවසකට. මේ අවුරුද්දේ කළුතර ප්‍රදේශයේ විතරක් වැස්ස මිලිමීටර් 500ක් දවසකට. ඊට කලින් පාර මැරුණේ 96 ලංකාවේ. මෙතන මැරුණා 250කට වැඩි ප්‍රමාණයක්. ඇත්තටම 223යි කියලා ගණන් හදලා තියෙනවා 78ක් කාර්යයන් නැහැ කියලා තමයි තියෙන්නේ දත්තවල. 223 මැරෙන්න බත්තලා 78ක් කාර්යයන් නැහැ කියලා. කඳුකරේට බලපාන ප්‍රශ්න වලට මම මේක රටේ වෙච්ච දේ. නේද? අපි බලන් හිටියොත් මොකද වෙන්නේ කියන එක. 200 වැඩි 50කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂය පස්සන. අපි හිතුවා දැන් 2016 අවුරුදු දෙකක් ආව නැහැ. තුන්වෙනි අවුරුද්ද ගොඩ කියලා. අපි ගියා 2018 මේ මාසේ. මේ මාසේ 20 දක්වා මෝසම් සුළං ඉතාම දරුණු ලංකාවේ. මේ දවස් 5 මේ දවස් 7 20කට හානි වුණා. එච්චර මැරුන්නේ නැහැ වෙලාවට. 24 දෙනා මැරුනේ මේ හේතුව හින්දාම. හැබැයි 1,70,000ක් ආපදාපත්යෙන් ගුරු වෙලා 6,000ක් අවතන් වුණා ලංකාවේ. මෙන්න දේශීය විපර්යාසකීන් අපිට මේ තියෙන අන්තගාමී තත්ත්වයන් වැඩි වාර ගන්නක් ඇති වෙන එක. අන්තගාමී තත්ත්වයන් නිරතුරුව ඇති වෙන එක. දේශීය විපර්යාසයේ ප්‍රධානතම ලක්ෂණය. දේශීය විපර්යාස සිද්ධ වෙනවා කියන එක කට නැතුව කියන්න පුළුවන් අවස්ථාවක් මේ. ඉතින් මම කියන දේ තමයි මේ පණිවිඩය ගමු අපි මේ පණිවිඩේ යන් ඉදිරියට මේ පොලිසියේ පණිවිඩය ගත්ත ආකාරය
පොලිසිය 2016 වසරේ वर्ष 150ක් සැමරුවා මතකද? वर्ष 150ක සේවයක් සැමරුවා. හැම පොලිස් ස්ථානයක් ඉස්සරහම එක ෆොටෝ එකක් ගහලා තිබ්බා පොලිසිය කොච්චර වැඩි කැපවීමකින් යුතුව තමන්ගේ රාජකාරිය කරලා තියෙනවා කියලා. මේ චාරය. මේක තමයි ඒ චාරය. අර මිලිමීටර් 300කට වැඩි ප්‍රමාණයක් වැස්ස අවස්ථාවේ පොලිස් නිලධාරියෙක් ඇත්තටම මගේ රාජකාරිය කරන විදිහ. ආපදාව තත්ත්වයක් ඇති වෙලා තියෙනවා, අගතිකාමී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා, අන්තකාමී දේශගුණ විපර්යාසයක් නැති වෙලා තියෙනවා. මේ තුල අපිට අපේ රාජකාරිය සිදු කරන්න සිද්ධ වෙවි. මේක තමයි මෙතනින් දෙන පණිවිඩය. මෙතන එහාට එක කතාවක් තිබ්බා. සමහර කට්ටිය කිව්වනේ අර සෙල්ෆි ගහලා කොච්චර අවුලලා මැරලා කතා තිබ්බනේ නේද? සෙල්ෆි ගහලා දියල් වලින් වැටලා මැරෙන්නේ. මේ පෙරේදත්තිය පත්තරේ දියල්ලක් ගාවට කියලා සෙල්ෆියක් ගහලා මනුස්සයා දියල්ලෙන් පල්ලට වැටලා. මේකත් ලස්සන චාරුණක් කියවයි ගත්තා. මෙවැනි තත්ත්වයකදී මිනිස්සු හැසිරෙන ආකාරය මගේ සහැල්ලුවට ගන්නවා කියන මේක නරකක් නොවෙන්න පුළුවන්. නම් මතක තියාගන්න ආපදා තත්ත්වයක් තුළ ජීවත් වෙන්න ඕන ආකාරය ආපදා තත්ත්වයේ සැලකිල්ලට නොගෙන නොකළ යුතුයි. ආපදා තත්ත්වයේ සැලකිල්ලට නොගෙන නොකළ ආපදා කියලා කියන්නේ මතක තියාගන්න ආපදා කල්පනා කරන දෙපාර්තමේන්තුවක් තියෙනවා ශ්‍රී ලංකාවේ. සුළු කෙටි කාලයක් ඇතුළත අපදාය නෙවෙයි දේශගුණික පරිසර වලින් ඇති වෙන අපදායන් කියලා කියන්නේ. ඒක දීර්ඝ කාලීන බලපාන දේවල්. ඉතින් මෙවැනි තත්ත්වයකට අපිට යන්න පුළුවන් වෙයි. නමුත් මතක තියාගන්න ඕන දේ තමයි ශ්‍රී ලංකා රජය මතක තියාගන්න බුදියගෙන ඉඳලා නැහැ. අපි සන්තෝෂ වෙන්න ඕනේ දේශගුණික විපර්යාස පිළිබඳ මේ ලේකම් කාර්යාලයක් තියෙනවා. ඒ දේශගුණීය සම්බන්ධ විලේකම් කාර්යාලය පරිසර අමාත්‍යාංශයේ වැඩ කටයුතු බොහොමයක් කරලා තියෙනවා. දක්ෂිණී මහත්මිය මම හිතනවා ඒකට වැඩි විස්තරයක් කරાવી කියලා මම එක කතාවක් විතරක් පෙන්නන්න මොකද කරලා තියෙන්නේ. අපි දන්නවා දේශගුණික විපර්යාස අඩු කරන්න අපිට යන්න පුළුවන්. මේක මේ ඒ ලේකම් කාර්යාලය විතර නෙවෙයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයත් එක්කවලා කරපු වැඩ දෙක ප්‍රතිඵල දෙකක් තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. මම කියන්නම් ඇයි ඒක පෙන්නන්නේ කියලා. මතක තියාගන්න ඕන දේ දේශගුණික විපර්යාස සිදුවීම අවුරු කරන්න අපිට අඩියක් තියන්න පුළුවන්. ඒ කියන්නේ හරිතාගාර වායු පරිසරයට විමෝචනය කරන ප්‍රමාණය අඩු කරන එක. ඒක අඩු කරන්න පුළුවන් තාක්ෂණික මෙවලම් මාර්ගයෙන් පමණයි. දැන් තාක්ෂණය කියන්නේ මේ කතා කරන්නේ තාක්ෂණික මෙවලම් වල. ඒ තාක්ෂණයේ සම්ප්‍රදායික තාක්ෂණයද නව තාක්ෂණයද කොමක් හොයවා. ඒ තුලින් අපිට ඒවා මෙහෙයීම තුලින් අපිට පුළුවන් මේක අඩු කරගන්න. ඒ කියන්නේ හරිතාගාර වායු පරිසරයට මුදා හැරීම. ඒතකොට දේශගුණික විපර්යාසය ඇතිවීමේ වේගය යම් පමණකට පාලනය කරන්න පුළුවන් අපිට. නමුත් අද මෙතන රැස්ලා තියෙන්නේ ඒ දේ කරනවට වඩා දේශගුණික විපර්යාසය සිදුවීම් පාකිනවා. අපි කොහොමද මේ බෝට්ටුවර නැගලා යන්නේ? තවදුරටත් හානිය නොවන පරිදිම අපිට වගේම අනාගත පරම්පරාවට හානිය නොවන පරිදිම කොයි ආකාරයකද මේ ඉදිරි ගමන යන්නේ? කියන දේ කතා කරන්න අපි දැවිලා තියෙන්නේ. ඒකට තමයි දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය ඇත්තටම මෙන්න මේ දේශගුණික විපර්යාස වලට අනුහුරු වීමේ ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කරලා තියෙනවා. මේ ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කරේ 2016 අවුරුද්දේ. ඒක බලන් වෙනවා 2025 අවුරුද්දට යනකම්. එතුමාලා ඒ ආයතනය ඒ ලේකම් කාර්යාලයේ එයින් නොනැවති මේක ජාතික වශයෙන් නිබඳව සැලැස්වන්නේ එයින් නොනැවති අද සෑම පළාත් සභාවකටම ගිහිල්ලා ඒ පළාත් සභා බල ප්‍රදේශයන් තුල මේ දේශගුණික විපර්යාස වලට අනුහුරුවීමේ ක්‍රියාකාරී සැලසුම් හදාගෙන යනවා මේ ජාතික ක්‍රියාවලියට අනුගත වෙන පරිදි. මෙන්න මේක තමයි දැන්ට සිදුවීම් පවතින කාර්යය. ඊළඟට ඔබතුමාලා ජීවත් වෙන්නේ මධ්‍යම කර්මචාරකේ නිෂ්පාදනය වියදම වැය වුණා කියලා අඬා ඉන්න ඕන කාලයක් නෙවෙයි. හැබැයි අපි පුළුවන් ආකාරයට අපේ බජට් එක බැලන්ස් වෙන ආකාරයට හැමදෙනාගේම මේ කටයුත්ත කරන්න පෙළඹෙමු. කෘෂි දෙපාර්තමේන්තුවේ හැමදාම කිව්වේ ඒකනේ. නේද? අපි අහුවේ නැතුවට කෘෂි දෙපාර්තමේන්තුවේ හැමදාම කිව්වේ රසායනික පොහොර පාවිච්චි කරනවා කාබනික ද්‍රව්‍ය යොදන්න. ඇයි කිව්වේ රසායනික පොහොර පාවිච්චි කරන කාබනික ද්‍රව්‍ය යොදන්න කියලා? හැමදාම පෞගේ දශක දෙක තුන කවම වශයෙන් හැමතැනම ලියලා තියෙනවා. රසායනික පොහොර පාවිච්චි කරනවා නම් කාබනික ද්‍රව්‍ය යොදන්න කියලා. ඇයි? ඒක තමයි පදනම. නිකම් රසායනික වැලි ගොඩකට රසායනික පොහොර දැම්මම මොකද වෙන්නේ? වැලි ගොඩට යූරියා ටෙක්නොක් කරනවා කියන්නේ මොකද වෙන්නේ? වැලි පසකට. ඒක අන්තිම ශ්‍රවණය වෙලා ගිහිල්ලා නතර වෙන්නේ භූගත ජලයේ මිසක් ශාකයට අවශ්‍ය කරන දේ ලබා ගන්න පුළුවන් හැකියාවක් ශාකයට ලැබෙන්නේ. කාබනික ද්‍රව්‍ය දුවොත් මොකද වෙන්නේ? අර යූරියා ප්‍රමාණය යම් පමණකව ඇදබද තබා ගන්නවා කාබනික ද්‍රව්‍ය තුලින්. ඇදබද තබාගෙන සුළු වෙන්නේ. කෙටි කාලීනව හොයවා ඒවා බුදාහරණ පරිසර පද්ධතියට ඒතර ශාකයට ඒක අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩි.
ඒ හැකියාවනේ තියෙන්න ඕනේ. දාන පොර ටික ගහට ලැබෙන්න ඕනේ. පොර වලින් වැක්කන වලට ගහට ලැබෙන්නේ නැහැ පොර. ඒ පොර උරා ගන්න විදියක් තියෙනවා. ඕක අපි ගැන හිතන්න. පොඩි කාලේ අපිට අම්මලා තාත්තලා කන්න දුන්නේ මොනවද? අද කන්න දෙන්නේ නෙවෙයි. අපි ලොකු නම් කන්න දුන්න දේවල් නෙවෙයි. නේද? මව් කිරි දීලා පටන් අරගෙන ටික බත් කන්න පුරුදු කරලා අලවර වගේ දේවල් කන්න පුරුදු කරලා තමයි පෝෂණයේ නිසි අවස්ථාවට ගෙනලා අපි මේ තත්ත්වෙට ගෙනාවා. නැත්නම් අද මෙතන නැහැ. ගහක් කියන්නේ එහෙම දෙයක්. ගහට කුඩා කාලේ දෙන්න ඕනේ යම් දේවල් තියෙනවා. ගහ වර්ධනය වෙනකොට දෙන්න යම් දේවල් තියෙනවා. පුෂ්ටීකරණය මල්ටිපේනෝට දෙන්න ඕනේ දේවල් තියෙනවා. නේද? ඵල ලබන්න නැස්සෙන් නෙලන්න ආසන්නයේදී කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ ටික හරියට කරේ නැත්තම් කාබනික ගොවිතැනද කාබනික නොවන ගොවිතැනද කියන ප්‍රශ්නේ කාබනික ද්‍රව්‍ය අවශ්‍යයි මොන පදනමින් වැඩ කටයුතු කර පසට කාබනික ද්‍රව්‍ය දීපුත්තරය අපි අර මූලිකව අපේ පසට ලබා දෙනදී නිසි ආකාරයට මම කියන්නේ නියම ආකාරයට කියලා නිසි ආකාරයට කියන එක වැරදි. නමුත් හැකි උපරිම ආකාරයට ශාකයට ලබා ගන්න දෙන්න පුළුවන් වෙන ආකාරයෙන් මුදා හරින්නේ පසට. මේක තමයි කියන්නේ පොහොර යොදනවා නම් කාබනික ද්‍රව්‍ය යොදන්න කියන්නේ. අනිවාර්යයෙන් කාබනික පොහොර කියන වචනේ පාවිච්චි කරනවා. විද්‍යාත්මකව ඒක හරි වචනයක් නොවෙන්න පුළුවන්. නමුත් මොන වචනයක් පාවිච්චි කළා හරි කාබනික ද්‍රව්‍ය යොදන්න පසට අනිවාර්යයෙන්ම මේ දේශගුණ විපර්යාසන බලපෑම ඇති වෙනවා තමන්ගේ අස්සෙන්වත් වැඩි වෙනවා. නිකන් එක උදාහරණයක් මම කිව්වේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයෙක් හැටියට සාමාන්‍යම උතුමාලගේ ප්‍රශ්නයක් අහනවා. මේ දෙයට හුඟක් තර්ක විතර්ක නෙවෙයි. අපේ රටේ කන්න දෙකක් වවනෝනේ. වියලිකල අපේ ගම්මුක ලීසින් අපේ රටේ කන්න දෙකක් වවනවා. වී වගාව ගැන හිතන්නකෝ. වී වගාව කන්න දෙකක් කරනකොට එක හෙක්ටාරයකින් ටොන් එකක අස්සන්නක් ගත්තොත් සාමාන්‍ය අපේ සාමාන්‍ය අස්සන්න කියලා අපේ ටොන් 4.3යි අස්සන්න. ටොන් 5කින් ලීසි ගණන් හදන්න ලීසි කරන ටොන් 5. ටොන් එකකට ජාතික අස්සන්නේ සාමාන්‍යගේ ටොන් 4.3යි. අපි 5 කියමු ලීසියට. එක ටොන් එකක් අහක් කරොත් ධාන්‍ය වී වගාවේ නයිට්‍රජන් කිලෝග්‍රෑම් 21ක් අහක් කරනවා. දැන් අහක් කියන පස්සේ ගහ නයිට්‍රජන් හදන්නේ පස්සේ අහක් වෙනවා. ටොන් 5ක් අහක් කරොත් නයිට්‍රජන් කිලෝ 105ක් අහක් වෙනවා. එක කන්නේ. කන්න දෙකක් වවනවනේ. ටොන් 10ක් අහක් කරොත් නයිට්‍රජන් කිලෝ මෙච්චර ප්‍රමාණය කිලෝ 100 කිලෝ එතකොට 105 වදක 210ක් අහක් වෙනවා. දැන් පස්සට කොහෙන්ද කරවන්නේ? පස්සෙන් නෙමෙයි අහක් කරන්නේ. නේද? පස්සෙන් අහක් කරන දේ පස්සට ලබා දෙන්න ඕනේ. කොයි ආකාරයකින් හෝ වේවා. දැන් මේ වී වගාවට දාන පොහොර ගත්තොත් එහෙම අවශ්‍ය කරන යූරියා ප්‍රමාණය ගණන් හදලා තියෙන ඒ විදිහට. යූරියා වල නයිට්‍රජන් 46ක් තියෙනවා. 146ක්. ටොන් 5ක් අස්සන්න ගන්න නම් කිලෝ 105ක් නයිට්‍රජන් අහක් වෙනවා. එතකොට යූරියා වනේ 225ක් කියලා ගණන් හදනවා. එහෙනම් තමයි පොහොර නිර්දේශනය තියෙන්නේ. ඒක එක අවස්ථාවල කොටලා කඩලා දෙන්න. එතකොට ගහට ඕන කරන වෙලාවට අවශ්‍ය කරන ප්‍රමාණය දෙන්න පුළුවන්. මොන ආකාරයකට දුන්නත් ගහ ගන්නේ නයිට්‍රජන් ආකාර දෙකටනේ. එක්ක නයිට්‍රේට් එක්ක ඇමෝනියම්. මොන ආකාරයකට පසර දැම්මත් ගහට අවශෝෂණය කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. නයිට්‍රේට් හැටලාරි ඇමෝනියම් හරියටාරි. ඒතර නයිට්‍රේට් හෝ ඇමෝනියම් අවශ්‍ය වෙලාවට අවශෝෂණය කරන්න තමයි මූල පද්ධතිය අවට තිබිය යුතුයි. ගහකට තමන්ගේ අස්වැන්න දෙන්න ඕන නම් ඕනම භෝගයක් අත්තක් කතාව එච්චරයි. අර පස්සෙන් ඉවත් කරන මේ පෝෂණ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ශාකයෙන් ශාකය භෝග විශේෂයෙන් විශේෂ. ඒතර වැදගත් වෙන්නේ මෙන්න මේ කොට ශරීරයට ලබා දෙන එක. කාබනික ද්‍රව්‍ය එකව කරන්නේ ගියොත් වෙන්නේ ශාකයට අවශ්‍ය කරන පෝෂක ප්‍රමාණය උරා ගැනීමට හැකියාව වැඩි කරනවා වගේම දේශගුණ පිළිපරාස වලින් සිදුවන හානිය අවම කර ගැනීමට අභිදායක වෙනවා. මෙන්න මේ පණිඩත් එක්ක මම නවත්තන මගේ දේශනේ ඕන ප්‍රශ්නයක් අහන්න මට පුළුවන් උත්තර දෙන්න බොහොම ස්තුතියි ආගෙන ඉන්න. ස්තුතියි. කාබනික ද්‍රව්‍ය ගොම පොහොර භාවිතය ඒ වගේ දේවල් අරුණාම ඔබතුමාලා ඇත්තට මොනවද පාවිච්චි කරන්නේ? කාබනික ද්‍රව්‍ය कंपोस्ट पोहर राइट कंपोस्ट और कंपोस्ट पोहर की वचन है मैं तो कहता हूँ कंपोस्ट पोहर की वचन है මොකද ප්‍රශ්න මම ඉස්සර ගන්නම් වියලි කරලා දෙන්න. දැන් එකක් කියන්න ඕනේ
සෑම දෙයකම නිර්දේශයක් තියෙනවා කියන එක අමතක කරන්න හොඳ නැහැ. ඒතර කවුද මේක වැඩියෙන් පාවිච්චි කරන්නේ? අපි. නිර්දේශ කරලා තියෙන්නේ ගහට අවශ්‍ය වෙන ප්‍රමාණයට අදාළ පරිසර පද්ධතිය අනුව උරා ගන්න පුළුවන් ප්‍රමාණය පමණ ලබා දීලා පරිසරයට හානිය අවම කරන්න. දැන් ඔබතුමා දන්නවා ඇති ගියවතේ ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා ලංකාව ඉතා වැදගත් මේ ජාත්‍යන්තර සම්මුතියට අසන්නතක පොළවල. ඒ තමයි වසර 2030 වන විට දැන් නයිට්‍රජන් යූරියා වගේ දේවල් පාවිච්චි කරනකොට පොහොර භාවිතයේ කාර්යක්ෂමතාවය 25%යි. ඒ කියන්නේ දාන යූරියා වලින් නයිට්‍රජන් ගහ ගන්න 25%යි. ඉතින් 75%ක් විනාශ වෙනවා. ඒක තමයි පරිසර පද්ධතියේ සිද්ධ වෙන දේ. ඒතර අපි එකඟ වෙලා තියෙනවා 2030 වෙන විට මේ වෙන නාස්තිය තියෙනවනේ. නාස්තිය 150කින් අඩු කරන්න. ඕලි වශයෙන් එක වෙලා තියෙන දේක් ඔක්කොමලා. මේ බලපෑම ඇතුළේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ දේශීය විපර්යාස මූල කරගෙන තමයි. ඒතර අපි ඉස්සරහට යන්නේ කොහොමද? මම කිය අතීතයක් තිබෙන තියෙනවා අපිට. නේද? අතීතේ පාඩම් ඉගෙන ඉස්සරහට යන අපිට හොඳ පාඩමක් ඉගෙන තියෙනවා තේවල. සමහරවිට වීවගාව සම්බන්ධව ගත්තොත් අතර වීවගාවට විතරන්නේ 150 අඩු කරනවා කියන එක හැම භෝගයකටම සම්බන්ධයි. පුළුවන් තරම් උපරිම ආකාරයට දාන පෝරේ කාර්යක්ෂමතාව වැඩි කරන්න කටයුතු කරන්න කියන එක. ඒකට විවිධ උපකරණ තියෙනවා. විවිධ තාක්ෂණික මේවලම් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔබතුමා කිව්වා වගේ කතාවට මම මූලිකව එකඟ වෙනවා. හේතුව නිර්දේශ වලට පිටින් පොහොර පාවිච්චි කරන්නේ අපි. නිර්දේශ වලට පිටින්. දැන් හිතන්න එපා මම මේ වගා කරන කට්ටියට බැනගෙන යනවා වගේ නෑ. කවදාවත් මම එහෙම දෙයක් කරන්නේ නෑ. මේ වගා කරන පුද්ගලයන්ටත් ඒ අවශ්‍ය කරන දැනුම ලබා දුන්නත් හරියටම කරුණාකරලා මේ කියන දේ පාවිච්චි කරන්න කියන විදිහට අවම වශයෙන් එතකොට අපිට පුළුවන් වෙයි මේ ගන්න අස්වැන්න වගේ මීට වඩා අඩු විදිහකින් අවශ්‍ය අස්වැන්න ගන්න. අද මෙතන ඉන්නවා ඒ වගේ මේ තේ පරිශ්‍රණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා පරිශ්‍රණ සංවර්ධන මේ කීර්තිමෝටි මහත්මයාගේ අවුත් කියයි මොන ආකාරයකට තේ වගාවේ පොහොර නිර්දේශය ලබා දීලා තියෙන්නේ කියලා. ඇයි මේ නිර්දේශ පාවිච්චි කරන්නේ නැත්තේ? මට අන්න ඒකට ඇත්තටම පුළුවන් නම් උත්තර දෙන්න. ඇයි මේ නිර්දේශය පාවිච්චි කරන්නේ උදේට ගිහිලා ගහේ පොළ අර්ථාපල ගහේ පොළේ අඩලා බලලා පොර ගන්නවා නම් නිර්දේශය පැත්තකට දාලා ඇයි අපි ඒ දේ කරන්නේ? දැන් නිර්දේශය පාවිච්චි කරන්නේ කියන්නේ ඉතින් විභාගයේදී සමහර වෙලේ එන පොර වර්ග නිසිතව තියෙනවා. එතකොට මොගියා ඒ පොර පාවිච්චි කරාට ඒ පොර වලින් බලාපොරොත්තු වෙන ආකාරයට විගහ වර්ධනය වෙලා. ඇත්තටම මට පොඩි දෙයක් ඔබතුමා කියන දේ මම අහලා තියෙනවා අත්දැකලා තියෙනවා. ඇත්තටම කියන්නේ ඒක විශ්වාසයක් නැත්නම් ස්ථිර දෙයක්. ඒ කියන්නේ ඒ දැන් අපි හිතුවොත්ම එක කාලයකට එන පොරවල ඒ තත්ත්වය පේනවා. ඒකට ඊළඟ සමහර විට ඊළඟට ගහන පොරවල ඒ තත්ත්වය නැහැ. ඒකෝට මිනිස්සු දන්නවා මේ කීතරේ අපි පොරවල තියෙන්නේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒතකොට රාජ්‍ය මට්ටමේ යම් කිසි අවුලක් තියෙනවා නේද? පොර බෙදාගෙන රජයෙන් විශේෂයෙන්ම වී වගාව ගත්තොත් එහෙම වී වලට අවශ්‍ය කරන පොර පුද්ගලික අංශයකට ගේන කිසිම අවස්ථාවක් නැහැ. වී වලට අවශ්‍ය කරන පොර ගේන්නේ රජයෙන් විතරයි. ලක්පොර ආයතනයේ කොළඹ කොමර්ෂල් කම්පැනි කියන්නේ. ওই දෙක විතරමයි වී වගාවට ඕන කරන පොර ගේන්නේ. ඔබතුමා ප්‍රශ්නෙට තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස්. මොකද ඒකට දැන් පොර මිශ්‍රණ වගේ දේවල් පුද්ගලික අංශයකට ලබා දෙන්න පුළුවන් ඕන නම් මිශ්‍රණ වෙනයි. අමිශ්‍ර පොහොර හැටියට ගත්තොත් රජයෙන් පමණයි 2005 වසරේ ඉඳලා මේ මොහොත වෙනකලු පොහොර ලංකාවට ගෙනවන නම් වී වලට පොහොර ගෙනත් තියෙනවා. වෙන කිසි කෙනෙකුට පොහොර ගෙන්න විදියක් තිබෙන්නේ කිසිම විදිහක්. අර කාල රජයේ කම්පැනි දෙක නේද? කොළඹ කොමර්ෂල් එකයි මේ ලක්පොරයි කියන්නේ. එච්චරයි වෙන කිසිම ආකාරයක සහනාධාර පොහොරයි වෙන කාටවත්. කිසිම විදිහක නෑ. ඉතින් මම කියන්නේ රජයට බයිනෝනේ කියලා එක. අපිට කියන රජයට පණිවිඩය දෙන එක නේ. ඒක අපිත් බාර ගන්න. මමත් බාර ගන්න. ඒකින් කියනක මෙවැනි තත්ත්වයන් වෙලා තියෙනවා. ඒතර මෙවැනි තත්ත්වයන් නොවෙන්න තමයි කටයුතු ඉස්සරහට කරන්නේ. ඒ කරන ක්‍රියාපටියට මේ වෙලාවේ කියන එක ඔබතුමාට මම කියන්න මොකද්ද මේ ක්‍රියාපටිපාටි කියලා ඔබතුමාලා දන්නවා ඇති. පොර ගෙනාවට පස්සේ දැන් පොර ආනයනය කරලා ලංකාවට එනවනේ. ලංකාවට එලා නැවීම් බානකට සාම්පල් ගන්න. නැවීම් බාලා දුදුකට ගෙච්චට පස්සේ සාම්පල් ගන්න. ওই සාම්පල් දෙකේම තත්ත්වයන් අවශ්‍ය කරන ප්‍රමිතිය නැත්තම් උදාහරණයක් තමයි. උදාහරණයක් තමයි. මේ පොල් උතර තමයි මමත් කියන්නේ. ඔය ඉතින් මට වෙදී කියන එක නෑ. ඔතමල්ලාම කියනවා වගේ ප්‍රායෝගිකව දන්නවනම් මෙවැනි කටයුත්තක් වෙලා තියෙනවා කියලා මේ පාර හරි කිය ගී පාර හරි කිය නෑ කියලා. එතකොට මේ ඔතමල්ලා තීරණයකට එන්නේ මෙහා සම්බන්ධව නේද? ඒ ගැටලුව ඉදිරියට අරන් යනවා. අනිවාර්යයෙන්. අපි දන්නවා ටෙන්ඩර් පටිපාටියේ විශාල අවුලක් තිබ්බා කියලා 2017 අර සල්ලි දුන්න අවුරුද්දේ. ටෙන්ඩර් පටිපාටියේ
පෝර ගෙන්නන කට්ටියට මේ පෝර දුන්නේ තීන්ත ගෙන්න කම්පැනි එකට පෝර ගෙන්නන්න දුන්නා. වෙන්න පුළුවන් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මම ඔබතුමා අහපරා මම කිව්වේ ඔබතුමාට පැහැදිලි කරා නේද වෙන්න පුළුවන්. ඔබතුමා අහපු ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ තාම ඇයි තේවගාව ගත්තොත් එහෙම කීති මොනිපත්ත පුළුවන් නම් කියන්නේ. ඇයි තේවගාව ගත්තොත් එහෙම ඔබතුමන්ලා කරන නිර්දේශය පාවිච්චි කරන්නේ නැත්තේ වැඩියෙන් පාවිච්චි කරනවා. මොකක්ද හේතුව? තේවගාව තේ පරිශ්‍රණයට ඇතිතරම් පරිශ්‍රණ කරලා කියනවා මේක තමයි හරිය නිර්දේශය කියලා. ඇයි වැඩියෙන් ගන්නේ? අපරිමාණ පත්‍රයෙන් කරනකොට පාවිච්චි කරන මේවල ඉස්සරන විකෘතිකාරී යම්කිසි ප්‍රමාණයක් නැවත වරක් උඩට අද බුද්ධය ආරම්භන කියන මේ තාක්ෂණික මේවලන් නිසා අද විකෘතික තියෙන ප්‍රවෘත්ති මුක්ත කරනවා. ඒකට ඒකට පොට වෙන්නේ නැහැ. නැත්නම් තේවගාවේ දැන් බොහෝවෙලාවට ඒ ගුණාගේ ප්‍රශ්නේ මුල් කරගෙන ඒ කප්පාදු කරන ඒ ඉදල් ටික එක හොයන තරකට එකතු කරලා ඉවරලා ගිනි තියලා. අර එතනම තර එකතු වෙන්න තිබිච්ච ඒ මේ කාබනික ද්‍රව්‍ය ටික අර පසට අහිමි වෙලා තියෙනවා. දැන් මේක ගොවියා විසින් කරන සාමාන්‍ය ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තුළ යම් කිසි රාජ්‍ය මට්ටමේ ප්‍රතිපත්තියක් තියෙනකොට එක්ක මේක පාලනය වෙනවා. ඒ දෙකම නොවුනොත් එහෙම අපි මේ කියන දේශපුරික විපර්යාසයන් වලට මේ කියන මහා පරිමාණ වාණිජ්‍ය වගාවන් තුළ ලොකු තර්කයක් සහ ලොකු බලපෑමක් තියෙනවා. දැන් ඒ වගේ දෙයක් සමහර අපේ මුතුමදන් යෝජනා කරනවා දේශපුරික විපර්යාස පිළිබඳව විද්වත් කමිටුවේ සහ විශේෂ ප්‍රමාණිකෙක් විදියට. ඒකවල මෙන්න මේ වගේ දේවල් වලදී අපිට බැයිද යම් කිසි තැනකදී මේක යම් කිසි පාලනයකට රස කර ගැනීම පුළුවන්. ඇත්තටම දෙයට යම් කිසි දීපක් කරන්න. හොඳයි බොහොමද ඒ තත්ත්වය කරා ළඟා වෙන්න පුළුවන් වෙන විදිහේ බලපෑමක් කරන්න පුළුවන්. ඇත්තම කිව්වොත් අපි ඒක කරන්න. දැන් මෙතන ඉන්නවනේ මේ නියෝජිතයන්තුමාට තේ පරිශ්‍රණයට උත්මාක වගේ වාණිජ්‍ය වගාව හැටියට ගන්නොත් එහෙම විභාගව ගත්තොත් එහෙම වෙන්නේ විභාග අපි හොඳට දන්නවා විභාගය ඉස්සරහින් පස්සයි දෙකම යාන්ත්‍රීකරණය වෙලා තියෙනවා. නේද? දුමි බීම් සකස්මයි අස්සෙල්ල ගැනීමයි. ඒතර අස්සෙල්ල ගැනීම පාවිච්චි කරන තාක්ෂණික මෙවලම් තුල යම් අවුල් ඇති වෙලා තියෙන කෙනෙක් ඇත්ත. ඒකනේ සුනාමි කියන්නේ තරන්නේ භූතය විතර නෙවෙයි නේ. සුනාමි කියන්නේ දීලා පොල් ගස්වල විදුලි තියෙන හින්දානේ. මේ අස්සෙල්ල වලට පස්සේ ඒකදී යම් කිසි අඩපාඩුවක් වෙන විදිහට ඇත්ත. පැහැදිලි. නමුත් දෙතනින් එහාට ගත්තත් එහෙම මම හිතන්නේ අපිට ගැටලුවක් ඇති වෙනවා මේ ළඟදී පොඩි සමීක්ෂණයක් කරලා බැලුවට පස්සේ ඇත්තටම එතනින් ඊට අඩු මට්ටමේ අපි නෝ තාක්ෂණය වුණාට වඩා විශාල ප්‍රමාණයේ තාක්ෂණය මහා පරිමාණයේ තාක්ෂණ තියෙනවා. තන්න සුදුසු තාක්ෂණක් තියෙනවා. දැන් අර කුඩා ප්‍රමාණයේ කම්බයින් අවස්ථ සංයුක්ත නෙල්ලයන් දැන්ටම පාවිච්චි කරනවා තිත් කලාපේ. ගම්පාතක වල කුඹුරට ගිහින් බැලුවොත් එම කුඩා ප්‍රමාණයේ සංයුක්ත නෙල්ලයන් තමයි පාවිච්චි කරන්නේ. ඒ කුඩා ප්‍රමාණයේ සංයුක්ත නෙල්ලයන් වලින් අර පිටුරු ටික වටේට විසි කරලා දානවා. එළියට වටේට. ඒකට සාර්ථක ක්‍රමයක් වේවි තාක්ෂණය වුණත් හරියාකාරවට සුදුසුද දාගත්තොත්. මහා පරිමාණ විශාල මැෂින් වල තමයි ඔබතුමා කියන කාර්යය ඇත්තටම සිද්ධ වෙන්නේ. ඊට වඩා තව හානියකුත් සිද්ධ වෙන පැත්තකදී පොතේ අපිට පුළුවන් වෙයි තාක්ෂණයත් අවශ්‍ය ආකාරයට යොදා ගන්න. හැබැයි අර තාක්ෂණය සම්පූර්ණයෙන් ඉවත් කළා මොකක්ද කරුත් කියලා ගැටලුවකට මමත් කියනවා. බොර කියන්නේ ඕනේ අපි මේ තාක්ෂණය අහක් කරා කියලා. මේ තාක්ෂණය අහක් කරා කියලා හිතන්නකො. එතකොට එහෙනම් මොකක්ද කියන ගැටලුවටත් එනවා ඇත්තටම. මොකද මූලික ආයෝජනයක් තියෙනවා හැම දෙයකටම නේද? පුද්ගලයන්ගේ සීමාසහිත භාවයක් තියෙනවා මේ කටයුතු සම්බන්ධ වීමේදී. පොඩ්ඩක් අපිට ඒව ගැනත් හොයලා බලන්න ඕන. හැබැයි ඔබතුමාගේ කිව්ව මතේ මම ඔළුවට ගත්තා බොහොම. ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන් තැන හැම වෙලාවෙම ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඒකට. ඇත්තටම ඔබතුමා කිව්වාගේ රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වෙන ප්‍රතිපත්තිමය ආකාරයේ මෙන්න මෙතනින් එහාට මේ දේ නොකළ යුතුයි කියලා. උපරිමයක් නැති හැමතැනම නේද? අර වුණාට වඩා අධි ප්‍රමාණයෙන් හැමදාම පාවිච්චි කරන්න එපා කියලා. ලංකාවේ වලවට අවශ්‍ය කරන සංයුතිය උපරවල නැහැ කියලා මතයි. ඔව් ඒක තමයි මෙතනත් කියවන්නේ. ඔව්. ඒක අනිත් පැත්ත. අනිත් තමයි අර දැස්මාත්මක වගේ ශාස්ත්‍රපාර්ශ්වීය දුරදිග වාදයෙන් දානියට මේ ඉන්නේ වෙන්නේ නැහැ. එඳ ව්‍යාපාරිකයන්ගේ මැද තමයි යන්නේ. ඒත් එක තමයි නැව ගණන් ගමකට දුන්නත් මුසුදායි. ඒක ඇත්තටම කනගාටුවක් කියලා මාත් පිළිගන්නවා. ඒක දැන් කොච්චර කිව්වත් ඒ විනාශකාරී සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම. ඒක ඉතින් අපි යම් ප්‍රමාණයකට වාක්‍යයන් ඕනේ. ඒක මීට වඩා විශාල බලපෑමක් කරේ නැහැ කියන එක. නමුත් දැන් ඔබතුමා දන්නවා ඇති අලුත්ම යන ක්‍රමය තමයි යන්න හදන ක්‍රමය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තියෙන මේ
පරිශනාගාරයක වැඩි දියුණු කරගෙන ගිහිල්ලා අර පස්සේ කන්නේකට හෝ අවුරුද්දකට කන්නේටම කරන්න බැරි වුණා. හැම අවුරුද්දකට මේ පසට අවශ්‍ය වෙන පොහොර ප්‍රමාණය කලාපය තුල පොහොර නිර්දේශ කළ උදාහරණ තමයි දැන්ට එන ක්‍රියාමාර්ගයේ මේ මොහොත වෙනකොට. ඒක එක පියවරක් ඉස්සරහට දෙන්නකට මම දකිනවා. ඊළඟට දැන් ෆොස්ෆරස් පොහොර සම්බන්ධ සුභවාසය සම්බන්ධව ඔබතුමා දන්නේ නැති මේ මෑතකදී ඉදිරිපත් කරපු දේ මොකක්ද කියන්නේ ෆොස්ෆරස් පොහොර ප්‍රමාණය දාන ප්‍රමාණය 150කට අඩු කරා. ඇත්තටම නිර්දේශය ආවේ එක කන්නයකට ෆොස්ෆරස් දාන්න එපා කියලා. නමුත් ඒතර ගොවි මාත්‍ර කලබල වෙන කොහොමද මට පෝරාම වුණා ෆොස්ෆරස් සම්මේලන නැහැ. ඒක කලබලයකටපත් වෙනවා. ඒතර ඒ කලබලේ නවත්තන්න තමයි 150කින් අඩු කරේ නිර්දේශය. ඒතර එකම දේ සිද්ධ වෙන්නේ නේද? පසර දාන ප්‍රමාණය ගත්තොත් එහෙනම්. ඒතර ෆොස්ෆරස් ප්‍රමාණය 150ක් අඩු කළා තමයි කරන්නේ. ඒක දීර්ඝ කාලයක කරන පරිශ්‍රම ප්‍රතිඵලයක් හැදේ. දැන්ට අලුතෙන් ගියවද නොවැම්බර් මාසෙන් රජයේ පිළිගන්නේ ප්‍රතිපත්ති අනුව කාබනික ද්‍රව්‍ය භාවිතය වැඩි කර දෙකයි කාබනික ගොවිතැනට පල්ලුවක් දෙන එක තමයි ප්‍රධානතම අනුමුදයක් වෙලා තියෙන්නේ. ඒකට මූලික දේ හැටියට උතුමා දැන් කිව්වා වගේ කාබනික ද්‍රව්‍යත් එක්ක රසායනික පොර භාවිතයට මිනිස්සු පෙළඹවන්නේ. ඒතරේ පෙළඹීම තුලින් මේ දේ සිද්ධ වෙන්නේ. දැන් එකපාරට මේ හැමදේම කන පිට කරලානේ ගත්තොත් එimhe එක තැනක විතරයි වරදින්නේ. නේ? එක තැනක වැරදිච්ච ගමන් ඒ පරිවිඩය තමයි රට පුරා යන්නේ. ඒතර දැන්ට කරගෙන ක්‍රියාමාර්ගය හරි කියලා මම හිතනවා. හැබැයි ඒක තවදුරටත් ප්‍රවර්ධනය වෙන්න ඕනේ පියවරෙන් පියවර. දැන් කලින් පාරවල් උනේ හැමදේම එක රයින් කරලා නේ. එක රයින් විදියට කරන්න ගියා. ඒතර කවුරුත් ගන්න නැහැ. මල්ලා මෙච්චර ගොවිතැන් කරලා ඉන්නවා නම් අවුරුදු ගාණක් කරපු ගොවිතැනේ ප්‍රතිඵල එක මොහොතකින් වෙනස් කරගන්න කවුරුත් යන්නේ නැහැ. ඒ වගේම තමයි දෙයක් ඔබතුමා දෙමුහුම් වී වර්ග ගැන කතා කරා. මේක ඉතා දුර්මතයි ලංකාවේ තියෙන ලංකාවේ දෙමුහුම් වී වර්ග නැත. ලංකාවේ තියෙන්නේ නව වැඩි දියුණු කරන වී වර්ග පමණයි. දෙමුහුම් වී වර්ග ලංකාවේ නැහැ. අපි වර්ග දෙකක් හදලා තියෙනවා. 1995 සම්පත් කියන සමයි සමෘද්ධි කියලා වී වර්ගයක් හැදුවා. ඊළඟට BG 407H කියන වර්ගය හැදුවා. ඒක කවදාවත් වවන්නේ ලංකාවේ දෙමුහුම් වී වර්ග වවන්නේ නැහැ. ඒ වගේම හිතන්නකෝ දෙමුහුම් නරකයි කියලා. දෙමුහුම් ඔය අර ජාන විකරණය කරන ද්‍රව්‍යයේ දෙමුහුම් කියන්නේ ಜಾති දෙක. දෙමුහුම් කියන්නේ දෙමුහුම් නරක නම් අපි ඔක්කොම දිනනවා ගන්න. අපි කියන්නේ අපේ අම්මගේ තාත්තගේ දෙමුහුම. මගේ අම්මගේ තාත්තගේ දෙමුහුම තමයි මම F1 පරම්පරාව. හැබැයි කියන්නේ මේ හැබැයි කියන්නේ මමගේ අම්මගේ තාත්තගේ දෙමුහුම දිරිය වෙනව කතාවක්. හැබැයි කියනවා දිගිමත් නේ දිරිය නෑනේ දෙමුහුම් දිරිය තියෙනවා තමයි ඔය කතා කරන්නේ ගන්නේ. දැන් බඩීරුම් ගත්තොත් තියෙනවා. ලංකාවට ගෙන පැසිෆික් කියන වර්ගය. පැසිෆික් කියන වර්ගයේ දෙමුහුම. ලංකාවේ තිබ්බනේ භද්‍රා ලංකාවේ තිබ්බනේ නමුත් අමතකුණා. ඒ වර්ග අරුණ කියන වර්ගය ඒව ඔක්කොම වැඩි දියුණු කරනවාද මේ බඩීරුම්. නමුත් පැසිෆික් කියන වර්ගයේ ජැක් කියන වර්ගයේ කෆීර් කියන වර්ගයේ ලංකාවට ගෙන ඒව දෙමුහුම. හැබැයි ඒව ජාන විකරණය කරපුවානේ. දෙමුහුම කියන්නේ වෙනම කතාවක්. මොන මේක දුර්මතයක් ඇති කියලා කිව්වේ. හොඳයි. ඒතර ලංකාවේ දෙමුහුම වී වර්ග එහෙම නැහැ. ඔය කොච්චර කට්ටිය විද්‍යාඥයෝලා කෑ ගහලා කියන දෙමුහුම එහෙම එකක් නැහැ. ලංකාවේ. ලංකාවේ දෙමුහුම කියලා ගන්න පුළුවන් ඒකම එක H4 විතරයි. දැන් මොකද කියන්නේ H4 ගිනි තියනවා කියන්නේ නේ. ලංකාව මේ හරිත විප්ලවයේ ලංකාව තමයි පෙර ගමන් කරු විභාගයක්. ලංකාව තමයි ලංකාවේ විද්‍යාඥයෝ තමයි මුර්ගකායන් 302 කියන වී වර්ගයේ ලංකාවේ තිබ්බ ඉන්දුනීසියාවේ මාස් කියන වී වර්ගයත් එක්ක එකව කරලා මුහුම් කරලා තමයි H4 1958. ඒ H4 තාම තියෙනවා නේද?
ඒක දිමුවක් කරේ ඒක මේ හයිබ්‍රිඩ් කියලා කියන්නේ දිමුව වන්නේ ඒක දිමුව කරන ක්‍රියාවලිය තුළ සිද්ධ වෙච්ච දෙයක්. එච්චරයි කියන්න පුළුවන් ඒ 4 ඒ 6 8 8 9 දක්වා ගොඩක් තිබ්බා. ඒ ඔක්කොම එකම ක්‍රියාපටිපාටිය තුළ අපිට සමාන අපේ කුෂාණි පැත්තට එනවා දේශීය විපරස පැත්තක දෙනවා කියලා. තමයි අර මුතුමා කිව්ව දේ මම කිව්ව දේ වලට මම එකගයි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒක තමයි සිද්ධ වීම පවතින්නේ. තව සිද්ධ වී යුතු කාරණයක් කිව්වා ඔබතුමාගේ වඩා සම්බන්ධ කරගත්තොත් එහම අනිත් පැත්තේ වෙන්නේ කාබනික ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය මුහු කිරීම තුළින් තමයි ආරම්භය වෙන්නේ. ඔය නැත්තම් මේ දේ කරන්න ඕනේ හම්බෙන්නේ නැහැ. මොකද එක තැනකදී රෝග වෙනස් වෙනවනේ. රටේ හැමතැනම මොකද බලපාන්නේ නැහැ. මේ අනිත් එක වෙලා තියෙන අර විද්‍යාත්මක ඔප්පු කරලා තියෙන දේ තමයි දැන් කැලයක් කෙලි කරොත් එහෙම. කැලයක් කෙලි කරලා වැවුවොත් කන්න දෙක තුනක් කිසි දෙයක් බාහිර කිසි දෙයක් උදා නැතුව වගා කරන්න පුළුවන්. ඒතකොට වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය දානවා. හැබැයි ඒතකොට වෙන්නේ මොකද්ද? පසේ තියෙන ශාරයෙන් ගහ උරා ගන්න. ඒක උරාගෙන ගහ මැරලා එහෙම යනවනම් කමක් නැහැ. අපි ගහෙන් කරන්නේ යම් දෙයක් ප්‍රධාන කරන ප්‍රජනක අවයවය ගලවලා අහක් කරනවා. නේද? අහක් කරලා අපි ආහාරයට ගන්නවා. ඒතරයි පසර ලැබෙන්නේ නැහැ කිසිදා. දැන් මේ මුගක් කට්ටිය කියන්නේ මේ මුංගට වෙවුණා මාර ෆෝට් නයිට්‍රජන් ප්‍රමාණය පසර එනවා කියලා. එනවා. හැබැයි ඒක මුංගට ගලවන්න තියෙනවා. මුංගට අස්සන්න නැතුව තියෙනවා. මුංගට අස්සන්න නැතුව ඉඳලා මුංගට හැදිලා වැටිලා ගහත් නැරලා පොළොවට පස්සනොත් ඒ කියන කතාව නෑ. හදරස් නයිට්‍රජන් වලින් 85% යන්නේ ඇටවල. ගහත් වලන්නේ ප්‍රජනනය කරන්නේ ඇටවලට යන්නේ. ඒ මුංගට අපි ගලවලා ගන්නවා ඒක දිහාට. පායි කොහෙද මේ නයිට්‍රජන් වගේ පොළොව. යම් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ කියන්නේ. ඇත්ත. නම්තරලා කියන තරම් විශාල ප්‍රමාණයක් එන්නේ අස්සන්න නැහැ. මේ අස්සන්න නැති මුං මාර්ගයක් දැන් පරිශන කරනවා ජාත්‍යන්තර සහල් පරිශන පරිශන නැතනේ පිළිපිටිය. මේක මිනිස්සු ගහයිද මන් දන්නේ නැහැ මේක අස්සන්න කියලා කන්න දවස් ගානක් බලන් ඉන්නේ නැහැ මිනිස්සු අතර වනේ. ඒක කරයිද කියලා හිතනවා.